ආදරණීය දරුවනේ ජීව විද්‍යාව ගැටලු 5000ක් විසඳීමේ දැවැන්ත වැඩසටහනේ 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ 6 වන පරිච්ඡේදයේ තමයි ඔබ දැන් මේ එකතු වන්නේ. ඉතින් අපි පරිච්ඡේද 5ක් තුලදී පළවෙනි ප්‍රශ්න 25 සාකච්ඡා කළා. දැන් මේ 6 වන පරිච්ඡේදයේ තුලදී 26 වන ප්‍රශ්නයේ සිට ඉදිරියට අලුත්ම ප්‍රශ්න ගණනාවක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. පැහැදිලිද? හරි. ඉතින් අපි කෙලින්ම යමු ප්‍රශ්නෙට. 26 වෙනි ප්‍රශ්නේ. බලන්න මොනවද අහලා තියෙන්නේ කියලා. ස්වභාවික වර්ගීකරණයට භාවිතා වන නිර්ණායක මොනවාද? දැන් මේ මොකද්ද මේ ස්වභාවික වර්ගීකරණය කියන්නේ? දරුවනේ මේ 18 වෙනි ශතවර්ෂයෙන් පසුව වර්ගීකරණ විද්‍යාඥයින් විසින් භාවිතා කරපු වර්ගීකරණයක් තමයි ස්වභාවික වර්ගීකරණය. ජීවීන් සතුව පවතින පරිණාමික බන්ධුතා ඉස්මතු වන ලෙස ඒ ජීවීන්ව වර්ගීකරණය කරන්නේ ස්වභාවික වර්ගීකරණ ක්‍රියාවලියට අනුව. ස්වභාවික වර්ගීකරණ පද්ධතිවලට අනුව. දැන් මේ ස්වභාවික වර්ගීකරණ පද්ධතිවලට අනුව ජීවීන්ව වර්ගීකරණය කරනකොට ප්‍රධාන ලක්ෂණ 4ක් ගැන විද්‍යාඥයින් සලකා බලනවා. ඒ තමයි රූප විද්‍යාත්මක ලක්ෂණ. මෙතෙන්දී මේ රූප විද්‍යාත්මක ලක්ෂණ කියලා අදහස් කරන්නේ ජීවියාගේ ස්වરૂපය පිළිබඳව. බාහිරින් අපිට පේන බාහිර ලක්ෂණ, රූප විද්‍යාත්මක ලක්ෂණ. ඊළඟට සලකා බලනවා ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ. ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ. ඒ වගේම සලකා බලනවා සෛල විද්‍යාත්මක ලක්ෂණ. සෛලවල තියෙන සමානතා මොනවද, වෙනස්කම් මොනවද? සෛල විද්‍යාත්මක ලක්ෂණ. එතනින් නවතින්නේ නැතුව තවත් මුලටම ගිහිල්ලා DNA RNA වල ගති ලක්ෂණ, වෙන වචනකින් කියනවා නම් අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ සලකා බලනවා. ඒතර ප්‍රධාන වශයෙන් ස්වභාවික වර්ගීකරණ පද්ධතියකදී දරුවනේ සලකා බලන නිර්ණායක 4ක් තියෙනවා. රූප විද්‍යාත්මක ලක්ෂණ, ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ, ඒ වගේම සෛල විද්‍යාත්මක ලක්ෂණ සහ අවසාන වශයෙන් අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. මේ ලක්ෂණ 4 ගැන විශේෂයෙන්ම සලකා බැලීමක් කරනවා. පැහැදිලිද? එහෙනම් අපි පිළිතුර ලියමු. බලන්න. රූප විද්‍යාත්මක ලක්ෂණ. රූප විද්‍යාත්මක ලක්ෂණ සලකා බලනවා. ඊළඟට ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ. ඊළඟට සෛල විද්‍යාත්මක ලක්ෂණ. අන්තිම එක අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. ඔන්න ලක්ෂණ වර්ග 4. රූප විද්‍යාත්මක ලක්ෂණ සලකා බලනවා. ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සලකා බලනවා. සෛල විද්‍යාත්මක ලක්ෂණ සලකා බලනවා. සහ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ සලකා බලනවා. ඒ නිසා ස්වභාවික වර්ගීකරණයේදී භාවිතා වන නිර්ණායක පිළිබඳව දරුවනේ ඔබ හොඳ අවබෝධයකින් පසු වෙන්න ඕනේ. තේරුණාද? හරි. ඉතින් එහෙමනම් අපි 27 වෙනි ප්‍රශ්නයට දැන් යමු. 26 කතා කරානේ. ඔන්න 27 වෙනි ප්‍රශ්නයට යමු. වර්ගීකරණෙහිලා විවිධ පුද්ගලයන්ගේ දායකත්වය විස්තර කරන්න. මේ ජීවීන් වර්ගීකරණය ගැනයි මේ අහන්නේ. ජීවීන් වර්ගීකරණෙහිලා විවිධ පුද්ගලයන්ගේ දායකත්වය. ඒ කියන්නේ දැන් අපිට මේ ලැබිලා තියෙන එක්තරා විදිහක දරුවනේ මේ ෂෝට් නෝට් ප්‍රශ්නයක්. කෙටි සටහන් ප්‍රශ්නයක් තමයි මේ 27 වෙනි ප්‍රශ්නයෙන් ඔබට ලැබිලා තියෙන පිළිතුරු ලියන්න. ඉතින් කොහොමද අපි මේ පිළිතුර ගොනු කරන්නේ? අපිට මේ වර්ගීකරණ ඉතිහාසයේ තුලදී දරුවනේ අමතකම කරන්න බැරි පුද්ගලයන් 6 දෙනෙක් ඉන්නවා. සමහර අය දාර්ශනිකයෝ, සමහර අය විද්‍යාඥයෝ. දැන් පළවෙනියට අපිට මුණ ගැහෙන්නේ දාර්ශනිකයෙක්. හරි? කවුද මේ? මේ තමයි ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා, මහා දාර්ශනිකයෙක්. එතුමා තමයි මුල්වරට විද්‍යාත්මකව ජීවීන්ව වර්ගීකරණය කිරීමේ පුරෝගාමී කාර්යභාරය ඉටු කරේ. දැන් එතුමා විසින් ජීවීන්ව වර්ග කළා ඊටම සරලව ශාක සහ සතුන් කියලා. දැන් මේ කාලේ වෙනකොට ශුද්‍ර ජීවීන් පිළිබඳව කිසිදු දෙයක් විද්‍යානුකූලව මිනිසුන් ඉගෙනගෙන දැනගෙන තිබුණ නැහැ. ඉතින් පියවියසට පෙනෙන විදිහට තමයි ශාක සහ සතුන් කියලා වර්ග කළේ ජීවීන්ව. එතනින් නැවතුනේ නැහැ. එතුමා සතුන්ව තවදුරටත් වර්ග කළා. කොහොමද? ලක්ෂණ 3ක් පදනම් කරගෙන. නැත්නම් නිර්ණායක 3ක් පදනම් කරගෙන. එකක් තමයි මේ යන එන විදිය, සංචරණ විදි, බෝ වෙන විදිය, ප්‍රජනන විදි. ඒ වගේම රතු රුධිරය ඇති නැති බව අනුව.
හරි රතු රුධිරය ඇති නැති බව අනුව. රතු රුධිරය තියෙනවා නම් කිව්වා එනයිමා කියලා. රතු රුධිරය නැත්තම් කිව්වා ඇනයිමා කියලා. ඔන්න ඔහොම වචන පවා පාවිච්චි කළා. භාවිතා කළා. පැහැදිලිද? හරි. එතකොට වර්ගීකරණේ පුරෝගාමියා ජීවින්ව විද්‍යාත්මකව වර්ගීකරණේ පුරෝගාමියා තමයි ඇරිස්ටෝටල් කියන මේ මහා දාර්ශනිකයා. ඉතින් එතුමා විසින් මොකද්ද කරේ? අපි නැවත මතක් කරමු. ශාක හා සතුන් ලෙස ජීවින්ව වර්ග කළා. ඒ වගේම සතුන්ව තවදුරටත් වර්ග කළා නිර්ණායක තුනක් පදනම් කරගෙන. මොනවද මේ නිර්ණායක තුන? ඒ තමයි සංචරණ විදි, ප්‍රජනන විදි, රතු රුධිරය ඇති නැති බව. පැහැදිලිද? අපි එක එක පුද්ගලයා පිළිබඳව සාකච්ඡා කරමින් දරුවෝ අපි මේ පිළිතුර ගොඩනගමු. හරි? එහෙනම් මම ඇරිස්ටෝටල් කියන කෙනා ගැන මුලින්ම කියනවා. ජීවීන්ව මුල්වරට විද්‍යානුකූලව වර්ගීකරණය කරනු ලැබුවේ ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා විසිනි. ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා විසින් තමයි මේ වර්ගීකරණය සිද්ධ කෙරුවේ. දැන් මොකක්ද එතකොට එයා ඉදිරිපත් කරපු වර්ගීකරණය? බලන්න. ජීවීන් ශාක හා සතුන් ලෙස වර්ග කළේය. ජීවින්ව ශාක සහ සතුන් විදිහට වර්ග කළා. ඊට පස්සේ සතුන්ව තවදුරටත් වර්ග කළා. තවදුරටත් නිර්ණායක තුනක් පදනම් කරගෙන සතුන්ව වර්ග කළේ. එම නිර්ණායක වන්නේ සංචරණ විදි, ප්‍රජනන විදි හා රතු රුධිරය ඇති නැති බවයි. රතු රුධිරය ඇති නැති බවයි. සංචරණ විදි, ප්‍රජනන විදි සහ රතු රුධිරය ඇති නැති බව. පැහැදිලිද? දැන් 6 දෙනාගෙන් එක්කෙනෙක් ගැනයි මේ කතා කරේ. ඊළඟට අපිට මුණ ගැහෙනවා මේ මහා දාර්ශනික ඇරිස්ටෝටල්ගේ හොඳම ශිෂ්‍යයෙක් හිටියා. ඒ තමයි තියෝපැස්ටස්. තමන්ගේ ගුරුවරයාගේ අඩිපාරේ ගමන් කරපු ශිෂ්‍යයෙක්. හැබැයි ගුරුවරයා සතුන් ගැන හොයද්දි බලද්දි තියෝපැස්ටස් ගහකොළට තමයි වැඩිපුර ආදරය කරේ. ඒ නිසා තියෝපැස්ටස් විසින් හොයාගත්ත වර්ගීකරණයට සම්බන්ධ සංසිද්ධි ශාකවලටයි අදාළ වෙන්නේ. දැන් තියෝපැස්ටස් කරපු මුල්ම දේ තමයි මේ ශාකවල දේහ විලාසය පදනම් කරගෙන ශාක වර්ග 3කට බෙදුවා. උසම ගස් වලට කිව්වා වෘක්ෂ කියලා. මේ මධ්‍යම ප්‍රමාණයේ තියෙන ශාක වලට කිව්වා පඳුරු කියලා. මේ පයට පෑගෙන පොඩි පොඩි ශාක වලට කිව්වා පැලෑටි කියලා. හරි? එහෙනම් වෘක්ෂ පඳුරු පැලෑටි වශයෙන් ශාක දේහ විලාසය පදනම් කරගෙන තියෝපැස්ටස් මේ වර්ගීකරණ ඉදිරිපත් කළා. දරුවනේ අදට පවා පොඩි පාසල්වල ඔයගලන්ගේ නංගිලා මල්ලිලාගෙන් අහලා බලන්න ගස් වර්ග කීයක් තියෙනවද කියලා. තාමත් ප්‍රාථමික අධ්‍යාපනය තුල උගන්වන්නේ ලංකාවේ ගස් වර්ග 3යි. හරිද? විශාල මේවට ගස්ම කියනවා නැත්නම් වෘක්ෂ කියනවා. මධ්‍යම ප්‍රමාණයට පඳුරු කියනවා, පැලෑටි කියනවා. වෘක්ෂ පඳුරු පැලෑටි කියන එක අදටත් ශාක මේ විදිහට වර්ගීකරණයේදී යොදා ගන්නවා. නිර්ණායකයක් විදිහට ශාක දේහ විලාසය. එතනින් නැවතුනේ නැහැ. තියෝපැස්ටස්ගේ මේ කියපු කාරණා අදටත් වළංගුයි. ශාකයක ජීවන කාලය එහෙම නැත්නම් ආයු කාලය පදනම් කරගෙන ශාක තවදුරටත් වර්ග කළා. ඒක වාර්ෂික ශාක, ද්විවාර්ෂික ශාක,
බහුවාර්ෂික ශාක. මොකද්ද මේ කතාව? මේ ඒකවාර්ෂික ශාක කියන්නේ? ඒ කියන්නේ මේ ශාකයේ ජීවන චක්‍රයක් සම්පූර්ණ වෙන්න අවුරුද්දක් යනවා නම් අවුරුද්දක් ඇතුළත නම් යම් ශාකයක ජීවන චක්‍රයක් සම්පූර්ණ වෙන්නේ ඒ එහෙම ගහකට කියන්නේ ඒකවාර්ෂික ශාකයක්. දැන් යම්කිසි ශාකයක ජීවන චක්‍රය දරුවනේ සම්පූර්ණ වෙන්න යනවා නම් උපරිම වශයෙන් අවුරුදු 2ක්. එතකොට එවැනි ශාක වලට කියන්නේ ද්විවාර්ෂික ශාක. එහෙනම් යම්කිසි ශාකයක ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්න අවුරුදු 2කටත් වඩා යනවා. කීයක් යයිද දන්නේ නැහැ. හැබැයි අවුරුදු 2කට නම් වඩා යනවා. එහෙමනම් එවැනි ශාක හඳුන්වන්නේ බහුවාර්ෂික ශාක. හරිම සරලයි. අදටත් මේ වර්ගීකරණයේ දරුවෝ ලෝකයේ පිළිගන්න වර්ගීකරණය. පැහැදිලිද? හරි. ඉතින් එහෙමනම් තියෝපෙස්ටස් ගැන තමයි දැන් මේ කියන්න යන්නේ. හරි. බලන්න. වෙන පාටකින් අපි ලියමු. ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයෙකු තියෝපෙස්ටස් විසින් ශාක දේහ විලාසය පදනම් කර ගනිමින් ශාක දේහ විලාසය පදනම් කර ගනිමින් වෘක්ෂ පඳුරු පැලෑටි ලෙස ශාක වර්ගීකරණය කළේය. එතනින් නැවතුන්නේ නැහනේ. ශාකවල ජීවන කාලය පදනම් කර ගනිමින් ශාකවල ජීවන කාලය පදනම් කර ගනිමින් ඒක වාර්ෂික ද්විවාර්ෂික හා බහුවාර්ෂික ලෙස ශාක වර්ග කළේය. ශාක වර්ග කළේය. පැහැදිලිද? දැන් අපි තුන්වෙනි පුද්ගලයා ගැන කතා කරමු. එයා තමයි මේ වර්ගීකරණ ඉතිහාසයේ ස්වර්ණමය යුගය. ඒ තමයි කැරොලස් ලිනේයස්, ස්වීඩන් ජාතික උද්භිද විද්‍යාඥයෙක්. එතුමා තරම් වර්ගීකරණයට මේ පුද්ගලයන් අතරින් සේවයක් කරපු වෙනත් කෙනෙක් නැහැ. එතුමා තමයි වැඩිම සේවයක් කරේ. අපි වැඩිම කරුණු ගානක් කියන්නේ කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයා සම්බන්ධව. ස්වීඩන් ජාතික විද්‍යාඥයා. එතුමා මොනවද ඉදිරිපත් කරේ? එතුමා තමයි ශාක රාජධානිය නැත්නම් කින්ඩම් ප්ලාන්ටේ සත්ව රාජධානිය කින්ඩම් ඇනිමාලියා ලෙස මේ ශාක හා සතුන්ව රාජධානි දෙකකට වෙන් කළා. දැන් ඇරිස්ටෝටල් නිකන් ශාක සතුන් කියලා වර්ග කළා විතරයි. හැබැයි කැරොලස් ලිනේයස් එතුමා වර්ග කළේ ශාක රාජධානිය. මේකට වඩාත් හොඳ විද්‍යාත්මක පසුබිමක් දුන්නා. ශාක රාජධානිය ප්ලාන්ටේ කින්ඩම් ප්ලාන්ටේ සත්ව රාජධානිය කින්ඩම් ඇනිමාලියා කියලා වර්ගීකරණයක් කළා. ඒ වගේම අපි හැමෝම දන්න ද්විපද නාමකරණය ජීවියෙක්ව විද්‍යාත්මකව නාමකරණය සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගන්න ද්විපද නාමකරණය මේ ලෝකෙට හඳුන්වා දුන්නේ කවුද? මේ කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයා. ඒ වගේම දැන් මෙතුමා උද්භිද විද්‍යාඥයෙක්නේ. මල් පිපෙන ශාක අපි කියනවා සපුෂ්ප ශාක. මේ සපුෂ්ප ශාකයක පුෂ්පයක පවතින රේණු ගණන, කීල ගණන මේක ගණන් කරලා සපුෂ්ප ශාක වර්ගීකරණයක් හඳුන්වා දුන්නා. පුෂ්පයක හටගන්න රේණු ගණන, කීල ගණන සලකමින් සපුෂ්ප ශාක වර්ගීකරණයක් හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නේ අපේ කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයාට. ඒ විතරක් නෙමෙයි. ශාක 6000ක් පමණ ටැක්සෝන ධූරාවලියකට ඇතුළත් කරලා වර්ගීකරණය කළා. මේ ටැක්සෝන ධූරාවලියක් කියලා අදහස් කරන්නේ වර්ගීකරණ මට්ටම් ශ්‍රේණිගත කරපු ඒ අනුපිළිවෙලක්. එතකොට මේ ටැක්සෝන ධූරාවලියේ ප්‍රධාන ටැක්සෝන 4ක් තිබ්බා. වර්ගය, ගෝත්‍රය, ගණයේ විශේෂය කියලා. වර්ගයේ, ගෝත්‍රය, ගණයේ විශේෂය පහළට තියෙනවා. එතකොට මෙන්න මේ දේවල් වලට දායක වුණේ දරුවෝ කැරොලස් ලිනේයස්.
අපිට එතුමාව අමතක කරන්නම බෑ මේ වර්ගීකරණ ඉතිහාසය ගැන වර්ගීකරණයේ ප්‍රගමණයට දායක වෙච්ච පුද්ගලයෝ ගැන කතා කරද්දී. පැහැදිලිද? හරි. එහෙමනම් අපි මේ පිළිතුර ගොඩනගමු. අලුත් පාටකින් ලියමු. ස්වීඩන් ජාතික කැරොලස් ලිනේයස් විසින් ශාක හා සත්ව රාජධානි හඳුන්වා දී ඇත. ස්වීඩන් ජාතික කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයා විසින් ශාක හා සත්ව රාජධානි හඳුන්වා දුන්නා. ජීවීන්ව විද්‍යාත්මකව නාමකරණය සඳහා ද්විපද නාමකරණය අන්තර්ජාතිකව පිළිගන්න දෙයක්. ද්විපද නාමකරණය හඳුන්වා දී ඇත. ඊළඟට මොකද්ද කියන්නේ? අර සපුෂ්ප ශාක වර්ගීකරණය ගැන කියන්න ඕනේ. පුෂ්පයක හටගන්න රේණු ගණන, කීල ගණන පදනම් කර ගනිමින් සපුෂ්ප ශාක වර්ග කළේය. පුෂ්පයක හටගන්න රේණු ගණන, කීල ගණන පදනම් කරගෙන දරුවෝ සපුෂ්ප ශාක වර්ග කළා. ඒ වගේම ශාක 6000ක් පමණ තක්සෝන දූරාවලියකට ඇතුළත් කරමින් වර්ග කළේය. තක්සෝන දූරාවලියට ඇතුළත් කරලා වර්ග කරා. මොනවාද තක්සෝන? එම තක්සෝන පිළිවෙලින් වර්ගය, ගෝත්‍රය, ගණය හා විශේෂයයි. පැහැදිලිද? ඔන්න දැන් 6 දෙනාගෙන් 3 දෙනෙක් ගැන කතා කරා. මේ 3 දෙනාව කතා කරපු 3 දෙනාව අපි සාරාංශගත කරලා යන් ඊළඟ පිටුවට. අපි කතා කරා මුලින්ම ජීවීන්ව විද්‍යානුකූලව වර්ගීකරණය කළේ මහා දාර්ශනික ඇරිස්ටෝටල්. එතුමා විසින් ශාක හා සතුන් ලෙස ඉතා සරලව ජීවීන්ව වර්ග කළා. සතුන්ව තවදුරටත් වර්ග කළා ප්‍රධාන නිර්ණායක 3ක් පදනම් කරගෙන. මොනවාද මේ නිර්ණායක 3? සංචරණ විධි, ප්‍රජනන විධි, රතු රුධිරය ඇති නැති බව. ඒවා පදනම් කරගෙන තමයි වර්ග කළේ. ඉන් අනතුරු අපිට මුණ ගැහෙනවා එතුමාගේම අඩිපාර ගියපු තියෝපෙස්ටස් කියන ආදර්ශමත් ශිෂ්‍යයා. දැන් එයා මොනවද කළේ? එයා ශාක දේහ විලාසය පදනම් කරගෙන වෘක්ෂ, ලොකු ගස්, මධ්‍යම ප්‍රමාණයේ ඒවට කිව්වා පඳුරු, සහ චූටි මේවට කිව්වා පැලෑටි. වෘක්ෂ, පඳුරු, පැලෑටි කියලා ශාක දේහ විලාසය පදනම් කරගෙන ශාක වර්ග කළා. ඒ විතරක් නෙමෙයි. ශාකයක ජීවන කාලය නැත්නම් ආයු කාලය පදනම් කරගෙන ඒක වාර්ෂික, ද්විවාර්ෂික සහ බහුවාර්ෂික ශාක ලෙස ශාක වර්ගීකරණයක් කළා. පැහැදිලිද? ඊට පස්සේ අපිට මුණ ගැහෙන්නේ
කැරොලස් ලිනේස් ස්වීඩන් ජාතික උද්භිද විද්‍යාඥයා. එතුමා ශාක සත්ව රාජධානි සංකල්පය හඳුන්වා දුන්නා. ජීවීන්ව අන්තර්ජාතික වශයෙන් පිළිගත් නාමකරණයක් ඉදිරිපත් කරා ජීවීන්ව නම් කිරීම සඳහා ද්විපද නාමකරණය හඳුන්වා දුන්නා. පුෂ්පයක හටගන්න රේණු ගණන කීර ගණන පදනම් කරගෙන සපුෂ්ප ශාක වර්ගීකරණය කළා. ඒ වගේම එතුමා ශාක 6000ක් පමණ ටැක්සෝන ධුරාවලියකට ඇතුළත් කරලා වර්ගීකරණය කළා. ඒ ටැක්සෝන තමයි වර්ගය, ගෝත්‍රය, ගණය සහ විශේෂය. පැහැදිලිද? ඉතින් අපි එහෙනම් ඊළඟ පිටුවට අපිට තව 3 දෙනෙක් ගැන කතා කරන්න තියෙනවා. 3 දෙනෙක් ගැන කතා කරන්න තියෙනවා. බලන්න. අපිට ඊළඟට මුණ ගැහෙන්නේ අර්නස්ට් හේකල් කියන විද්‍යාඥයා. අර්නස්ට් හේකල්. දැන් මේ අර්නස්ට් හේකල් විද්‍යාඥයාගේ කාල සමය වන විට ශුද්‍ර ජීවීන් ගැන මිනිස්සු විද්‍යාඥයෝ යම් අවබෝධයක් ලබාගෙන තිබුණා. මේ වන විට ආලෝක අන්වීක්ෂය නිර්මාණය කරලා තිබ්බ නිසා ශුද්‍ර ජීවීන් හඳුනා ගැනීමේ හැකියාවක් මිනිසුන්ට උදා වෙලා තිබුණා. දැන් අර්නස්ට් හේකල් මතයක් ගෙනාවා ශාකවලටත් සත්ව රාජධානියට. මේ රාජධානි දෙකටම ඇතුළත් කරන්න බෑ නේද ශුද්‍ර ජීවීන්ව. ඒ නිසා ශුද්‍ර ජීවීන් ඇතුළත් කිරීම සඳහාම අපි වෙනමම කාණ්ඩයක් නැත්නම් ටැක්සෝනයක් නැත්නම් රාජධානියක් හදන්න අවශ්‍යයි කියන ඒ අවශ්‍යතාවය ඔහු විසින් පැහැදිලි කරලා දුන්නා. ඒකට සියලු විද්‍යාඥයින්ගේ එකඟතාවයක් පළ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අර්නස්ට් හේකල්ටම ඔවුන් අවස්ථාව දුන්නා ඔබතුමා විසින් අපිට අලුත් රාජධානියක් හඳුන්වා දෙන්න මේ ශුද්‍ර ජීවීන් ඇතුළත් කිරීම සඳහා. ඒ සඳහා අර්නස්ට් හේකල් විසින් දරුවනේ හඳුන්වා දුන් රාජධානිය තමයි ප්‍රොටිස්ටා රාජධානිය. ප්‍රොටිස්ටා රාජධානිය. මේ ප්‍රොටිස්ටා රාජධානියට තමයි ඊට පස්සේ සියලුම ශුද්‍ර ජීවීන් පාහේ ඇතුළත් කළේ. අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. නමුත් ඒ කාලෙදී ප්‍රොටිස්ටා රාජධානිය සොයා ගැනීමේ ගෞරවය මෙතුමාට හිමි වුණා. අර්නස්ට් හේකල්ට. ඒ විතරක් නෙමෙයි. මේ රාජධානිය සහ වර්ගය කියන ටැක්සෝන දෙක අතර ඒ වර්ගීකරණ මට්ටම් දෙක අතර තියෙන දුරස්ථභාවය අඩු කරන්න ඒ මැදට ගෙනාවා වංශය නැත්නම් ෆයිලම් කියන ටැක්සෝනය. එහෙනම් වංශය නැමැති ටැක්සෝනය හඳුන්වා දීමේ ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ අර්නස්ට් හේකල්ට. ඒ විතරක් නෙමෙයි එතුමා විසින් තවත් ජීවි වර්ගීකරණ රාශියක් සිද්ධ කළා. ඔය කාරණා ටික දරුවෝ අපි පිළිතුරට ගොඩනගමු. පැහැදිලිද? හරි. බලන්න. අර්නස්ට් හේකල් විසින් ශුද්‍ර ජීවීන් ඇතුළත් කිරීම සඳහා තුන්වන රාජධානිය ලෙස ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වා දී ඇත. අර්නස්ට් හේකල් විසින් ශුද්‍ර ජීවීන් ඇතුළත් කිරීම සඳහා තුන්වන රාජධානිය විදිහට දරුවනේ ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වා දුන්නා. එසේම වංශය නැමැති ටැක්සෝනයද හඳුන්වා දෙන ලදී. වංශය නැමැති ටැක්සෝනයද හඳුන්වා දුන්නා. පැහැදිලිද? වංශය කියන ටැක්සෝනය හඳුන්වා දුන්නා. මීට අමතරව තවත් ජීවි වර්ගීකරණ රාශියක් සිදු කළේ. පැහැදිලිද? හරි. දරුවනේ මම පස්වෙනි පුද්ගලයාටයි පියමන් කරන්නේ. එයා ගැන කියන්න. පස්වෙනි කෙනා තමයි රොබර්ට් එච් විටේකර්. මෙතුමා 1969 වගේ කාලයකදී තමයි
මේ වර්ගීකරණය සම්බන්ධ වැදගත් දේවල් හඳුන්වා දුන්නේ. ඇතරම රොබර්ට් එච් විටේකර්ගේ කාලවකවානුව වෙන විට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය දරුවනේ හොයාගෙන තිබ්බා. ඒ නිසාම විද්‍යාඥයින්ට අවස්ථාවක් ලැබුණා සෛලවල සංවිධාන රටාවන් දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න. මොනවද මේ සෛලවල සංවිධාන රටාවන්? එකක් තමයි ශූන්‍යෂ්ටික සෛල, අනික ප්‍රාග්න්‍යෂ්ටික සෛල. එතකොට මේ ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධාන ආකාර දෙකක් තියෙනවා කියලා හඳුනාගත්තා. ඒකත් රොබර්ට් එච් විටේකර් තමන්ගේ වර්ගීකරණය සඳහා නිර්ණායකයක් විදිහට භාවිතා කරා සෛල සංවිධානය. ඒ වගේම ඔහුට තව නිර්ණායක දෙකක් යොදාගත්තා. එකක් තමයි සෛල සැකැස්ම හෙවත් ඒකසෛලික බහුසෛලික බව. ඒ වගේම පෝෂණ ක්‍රමය නැත්නම් පෝෂණ විදිහ ස්වයං පෝෂීද විෂම පෝෂීද කියන එක. ඉතින් මේ වගේ නිර්ණායක පදනම් කරගෙන ඔහු ඉදිරිපත් කරා රාජධානි පහ සංකල්පය. රාජධානි පහ සංකල්පය. පැහැදිලිද? ඉතින් අපි ඒ ගැන තමයි ඊළඟට කතා කරන්නේ. මොකද්ද මේ රාජධානි පහ? මෙතන තිබ්බ රාජධානි මොනවාද? පස් දෙනා. මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා. දැන් ඇත්තටම මේ වන විට ප්‍රොටිස්ටා තිබ්බා. ප්ලාන්ට් තිබ්බා, ඇනිමාලියා තිබ්බා. තව අලුතෙන් දෙකක් එකතු වුණා. මොනෙරා කියන රාජධානියට දරුණ ඇත්තටම දැම්මේ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ව. ඒ කියන්නේ බැක්ටීරියා, සයනොබැක්ටීරියා වගේ සමාජිකයන්ව. ප්‍රොටිස්ටා වල අනෙකුත් ජීවීන් හිටියා. ෆන්ගයි වලට ඇතුළත් වුණේ දිලීර වර්ග, සියලුම දිලීර, ප්ලාන්ටේ ශාක, ඇනිමාලියා සතුන්. මේ අය තමයි මේ කාණ්ඩ වලට අයිති උනේ. පැහැදිලිද? අපි නම් පිළිතුර ගොනු කරමු. වෙනත් පාටකින්ම ලියමු. රොබර්ට් එච් විටේකර් විසින් රාජධානි පහ වර්ගීකරණය හඳුන්වා දී ඇත. ඒ සඳහා නිර්ණායක වූයේ මොනවද? නිර්ණායක වුණේ සෛල සංවිධානය, ඒකසෛලික බහුසෛලික බව. කලින් කිව්වා වගේ සෛල සැකැස්ම කියන්නේත් ඒකටම තමයි. හා පෝෂණ විදියයි. එහෙනම් නිර්ණායක තමයි සෛල සංවිධානය, සෛල සැකැස්මේවත් ඒකසෛලික බහුසෛලික බව සහ පෝෂණ විදිය, පෝෂණ ක්‍රමය. ඒතර මොනවද මේ රාජධානි ටික? ඒ ටිකත් ලියන්න ඕනේ. ඒ අනුව මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ හා ඇනිමාලියා එම රාජධානි වේ. රාජධානි වේ. පැහැදිලිද? හරි. දැන් අපි කතා කරන අවසාන චරිතය කවුද මේ? ඒ තමයි කාල් වූස්. කාල් වූස් 1977 දී කාල් වූස් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කළා තවත් වර්ගීකරණයක්. ඒ තමයි ඩොමේන්ස් නැත්නම් අධිරාජධානි තුන සංකල්පය. අධිරාජධානි තුන සංකල්පය. හැබැයි මේ වර්ගීකරණය අපේ වර්ගීකරණ ඉතිහාසය තුළ සුවිශේෂී වර්ගීකරණයක්. එහෙම කියන්න හේතුව මේ වර්ගීකරණය ස්වභාවික වර්ගීකරණ පද්ධති වලටයි අයිති වෙන්නේ. මොකද පරිණාමය පිළිබඳව අධ්‍යයනයකින් පසුව සිදු කරපු වර්ගීකරණයක්. ඒ වගේම මේ වර්ගීකරණය සඳහා අණුක ජීව විද්‍යාත්මක තොරතුරු භාවිතා කරලා තියෙනවා. ඉතින් අණුක ජීව විද්‍යාත්මක තොරතුරු භාවිතා කරනවා කියන්නේම ස්වභාවික වර්ගීකරණයක්නේ. මොකද ස්වභාවික වර්ගීකරණයේ ලක්ෂණ වලින් එකක්නේ අණුක ජීව විද්‍යාත්මක තොරතුරු අධ්‍යයනය කිරීම. ඒ අනුව මේක ස්වභාවික වර්ගීකරණ පද්ධති වල තියෙන වැදගත්ම වර්ගීකරණ පද්ධතියක්. හරි. කාල් වූස් තමයි ඉදිරිපත් කරේ. දැන් මොනවද මේ අධිරාජධානි තුන? එකක් තමයි බැක්ටීරියා අධිරාජධානිය, ආකියා අධිරාජධානිය සහ අවසාන වශයෙන් යූකැරියා අධිරාජධානිය. ඔන්න ඔය අධිරාජධානි තුන තමයි කාල් වූස් ඉදිරිපත් කළේ. හරි.
පරිණාමය පිළිබඳ අධ්‍යයනයකින් පසු අනුක ජීව විද්‍යාත්මක තොරතුරුද භාවිතා කරමින් කාල් වූස් විසින් අධිරාජධානී 3 වර්ගීකරණය ඉදිරිපත් කළේය. එම අධිරාජධානී වූයේ බැක්ටීරියා, ආකියා හා ඉයුකැරියාය. ඔන්න ඕවා තමයි අධිරාජධානී 3. පැහැදිලිද? දැන් අවසාන විද්‍යාඥයෝ 3 දෙනා පිළිබඳවත් අපි සාරාංශයක් කතා කරලා ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් අපිට මුණ ගැහෙන 4 වෙනි විද්‍යාඥයා තමයි අර්නස්ට් හේකල්. දැන් අර්නස්ට් හේකල් විසින් ශුද්‍ර ජීවීන් ඇතුළත් කිරීම සඳහා වෙනමම රාජධානියක අවශ්‍යතාවය පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් ප්‍රොටිස්ටා රාජධානිය දරුවනේ හඳුන්වා දුන්නා. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි. රාජධානිය සහ වර්ගය කියන තක්සෝන දෙක අතර තියෙන දුරස්ත බව අඩු කිරීම සඳහා වංශය නැමැති තක්සෝනයක් හඳුන්වා දුන්නා. ඒ වගේම තවත් ජීවි වර්ගීකරණ රාශියක් සිද්ධ කළා. ඊට පස්සේ අපිට මුණ ගැහෙනවා රොබර්ට් එච් විටේකර්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ සොයා ගැනීමත් සමගම ජීවින්ගේ සෛල සංවිධාන රටාවන් දෙකක් තියෙනවා කියලා අවබෝධ කරගන්න විද්‍යාඥයන්ට හැකි වුණා. ඒ තමයි ශූන්‍යෂ්ටික සෛල සංවිධානය සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානය. ඒතකොට රොබර්ට් එච් විටේකර් විසින් රාජධානි 5 සංකල්පය හඳුන්වා දුන්නා. නිර්ණායක 3ක් පදනම් කරගෙන. එකක් තමයි සෛල සංවිධානය, දෙක තමයි සෛල සැකැස්ම හේවත් ඒකසෛලික බහුසෛලික බව, 3 තමයි පෝෂණ ක්‍රමය, පෝෂණ විලාසය. ඒතකොට ඔහු හඳුන්වා දුන්න රාජධානි 5 තමයි මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා. ඉන් අනුතුරුව වර්තමානයේදී පිළිගන්න වර්ගීකරණයක් වන කාල් වූස් විසින් ඉදිරිපත් කරපු අධිරාජධානි 3 වර්ගීකරණය ගැනයි අපි කියන්නේ. මෙතනදී පරිණාමය පිළිබඳ අධ්‍යයනයකුත් කරලා අනුක ජීව විද්‍යාත්මක තොරතුරු සාක්ෂි සාධක භාවිතා කරලයි මොහු අධිරාජධානි 3 වර්ගීකරණ ඉදිරිපත් කළේ. මේක ප්‍රධාන ස්වභාවික වර්ගීකරණ පද්ධතියක්. මෙතනදී බැක්ටීරියා, ආකියා සහ ඉයුකැරියා කියන අධිරාජධානි 3ට තමයි ජීවීන්ව වර්ගීකරණය කළේ. පැහැදිලිද? එහෙමනම් දරුවනේ අපි මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. ඒ නිසා අපිට ඊළඟ ප්‍රශ්නයට දැන් යොමු වෙන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මොනවද ඊළඟ ප්‍රශ්نين අපිට කතා කරන්න තියෙන්නේ කියලා අපි බලමු. බලන්නකෝ. තක්සෝන දූරාවලි අනුක්‍රමය ලියා දක්වන්න. තක්සෝන දූරාවලි අනුක්‍රමය ලියා දක්වන්න. දැන් අපි ඉහළ ඉඳලා පහළට එමු. ඉහළම තියෙන්නේ විශාලම තක්සෝන. දැන් උඩින්ම තියෙන්නේ කාල් වූස් අපිට හඳුන්වා දුන්න අධිරාජධානිය. අධිරාජධානිය. ඊට වඩා පහළ මට්ටම තමයි කින්ඩම් හෙවත් රාජධානිය. මේක ඩොමේන්, මේක කින්ඩම්, රාජධානිය. ඊට පස්සේ අර්නස්ට් හේකල් හඳුන්වා දුන්න ෆයිලම් හෙවත් වංශය. ඒ වගේම කැරොලස් ලිනේයස් හඳුන්වා දුන්න වර්ගය. ඒ වගේම කැරොලස් ලිනේයස්ම තමයි එයාගේ ශාක 6000ක් තක්සෝන දූරාවලියකට වර්ග කරනකොට ගෝත්‍රය හඳුන්වා දුන්නේ. ඉන් අනතුරු අපිට නැවත මුණ ගැහෙනවා තවත් තක්සෝනයක්. ඒ තමයි කුලය. කුලය. ඊළඟට ගණය. ගණය. සහ අවසාන වශයෙන් විශේෂය. විශේෂය.
එතකොට බලන්න අධිරාජධානිය, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය. මේ තමයි තාක්ෂෝන ධූරාවලි අනුක්‍රමය. දැන් මේ පහළ සිට ඉහළට යනකොට මේ තාක්ෂෝන ධූරාවලි අනුක්‍රමයේ මොකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ දරුවෝ ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනවා. බලන්න ජීවීන් සංඛ්‍යාව වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඇත්තනේ. විශේෂයකට වඩා ගණයක ඉන්න ජීවීන් සංඛ්‍යාව වැඩි. මොකද ගණයක් නිර්මාණය වෙන්නේ විශේෂ කීපයක් එකතු වෙලා. ඒතර ගණ කීපයක් එකතු වෙලා කුලේ නිර්මාණය වෙනවා නම් කුලේ ඉන්න ජීවීන් සංඛ්‍යාව ගණයට වඩා වැඩි. ඒතර කුල ගණනාවක එකතු වෙන්නම් ගෝත්‍රයක් හැදෙන්නේ. එහෙනම් ගෝත්‍රයක ඉන්න සමස්ත ජීවීන් සංඛ්‍යාව, සමාජිකයන් සංඛ්‍යාව කුලයක ඉන්න සමස්ත සමාජිකයන් ගණනට වඩා ගොඩක් වැඩි. ගෝත්‍ර ගණනාවක එකතුවෙන් තමයි වර්ගයක් නිර්මාණය වෙන්නේ. ඒතර වර්ගයක් තුල ඉන්න සමාජිකයෝ ගණන තවත් වැඩි. මේ අනුපිළිවෙලට ගියොත් වර්ග ගණනාවක එකතුවෙන් තමයි වංශයක් හැදෙන්නේ. වංශයේ සමාජිකයෝ ගොඩක් ඉන්නවා. වංශ කීපයක එකතුවකින් හැදෙනවා රාජධානියක්. රාජධානියේ තවත් සමාජිකයෝ ඉන්නවා. රාජධානි ගණනාවක එකතුවෙන් ඩොමේන් එකක් අධිරාජධානියක් හැදෙනවා. ඒකේ තවත් සමාජිකයෝ වැඩියෙන් ඉන්නවා. ඒතර පහළ සිට ඉහළට යනකොට ජීවීන් සංඛ්‍යාවේ වැඩිවීමක් සිද්ධ වෙනවා. හැබැයි ඉහළ ඉඳලා පහළට එනකොට වැඩි වෙන්නේ මොකද්ද? ජීවීන් සතුව තියෙන පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙනවා. පොදු ලක්ෂණ ගණන වැඩි වෙනවා ඉහළ ඉඳලා පහළට එනකොට. පොදු ලක්ෂණ ගණන වැඩි වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික ඔබ මේ තාක්ෂෝන ධූරාවලි අනුක්‍රමය සටහන් කරද්දී දරුවනේ මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? විශේෂයේ ඉඳලා අධිරාජධානිය දක්වා ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනවා. අධිරාජධානියේ ඉඳලා විශේෂයේ දක්වා පොදු ලක්ෂණ ගණන වැඩි වෙනවා. පොදු ලක්ෂණ ගණන වැඩි වෙනවා. පැහැදිලිද? හරි. ඉතින් එහෙමනම් අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නයට යමු වෙන්න. 29 වෙනි ප්‍රශ්නයට අපි යමු. මොනවද බලමු අපිට කතා කරන්න තියෙන්නේ. ඔන්න දරුවනේ 29 වෙනි ප්‍රශ්නයට අපි ආවා. යුකැරියා අධිරාජධානී ලාක්ෂණික ලක්ෂණ මොනවද? මේ අපි අයිති වෙන අධිරාජධානියනේ නේ. අපිනේ අයිති වෙන්නේ මේකට යුකැරියා වලට. අපි තනියම නෙමෙයි ඇත්තටම අයිති වෙන්නේ. ප්‍රොටිස්ටා ඉන්නවා මේකේ. ඊළඟට මේකේ ඉන්නවා ෆන්ගයි, දිලීර. මේකේ ප්ලාන්ට් මේ අපිට වටපිටාවේ තියෙන ගස් වැල් ටික ඉන්නවා. සහ ඇනිමාලියා අපි ඇතුළු අනිකුත් සතුන් ඉන්නවා. ඉතින් යුකැරියා අධිරාජධානියේ මොනවද ලාක්ෂණික ලක්ෂණ? පළවෙනිම දේ යුකැරියා අධිරාජධානියේ සියලු සමාජිකයෝ ශූන්‍යෂ්ටිකයි. අපි හැමෝටම තියෙන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක්. න්‍යෂ්ටි පටල වලින් න්‍යෂ්ටික ද්‍රව්‍ය නැත්තම් ප්‍රවේණික ද්‍රව්‍ය න්‍යෂ්ටික පටල වලින් වටවෙච්ච සංවිධානාත්මක න්‍යෂ්ටියක් තමයි දරුවෝ අපිට තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම ශූන්‍යෂ්ටිකයි. නම් යුකැරියා අධිරාජධානියේ පළවෙනිම ලක්ෂණය තමයි ශූන්‍යෂ්ටිකයි. තරමින් විවිධයි. ඒ කියන්නේ ප්‍රමාණයෙන් අපි කියන්නේ සයිස් එකකින් වෙනස් විවිධයි. එක එක ප්‍රමාණ. දැන් අලියාගේ ප්‍රමාණය එකක්, පූසගේ ප්‍රමාණය එකක්. අපේ ප්‍රමාණය තව එකක්. වෙනස් නේද? තරමින් විවිධයි. මුහුදේ ඉන්නවා නිල්තල්මසා. අපේ ඉන්දියානු සාගරය ආශ්‍රිතව ඉන්නවා. ලෝකෙ ඉන්න දැවැන්තම සත්වයක්. දැනට පෘථුවියේ ඉන්න නිල්තල්මසා. ඇමසන් නදියේ ඉන්නවා ඉතා විශාල ඇනකොන්ඩා. ඉතින් මේ වගේ මේ ඔක්කොම අල්ලා යුකැරියා අධිරාජධානියේ සමාජිකයෝ. ඒතකොට තරමින් විවිධයි කියන එක ඔබට ඒ උදාහරණයෙන් පේනවා. පැහැදිලිද? හරි. ඒ වගේම බහුතරයක් බහුසෛලිකයි. ඒකට අපිට කියන්න බෑ සියල්ලන්ම බහුසෛලිකයි කියලා. මොකද ඊස්ට් වගේ කෙනෙක් ඒක සෛලිකයි. එයා ෆන්ගයි රාජධානියේ ඉන්න සමාජිකයෙක්. එවුග්ලිනා ප්‍රොටිස්ටා වල ඉන්න සමාජිකයෙක්. ඇමීබා ප්‍රොටිස්ටා වල ඉන්න කෙනෙක්. පැරමීසියම් ප්‍රොටිස්ටා වල ඉන්නේ. හැබැයි ඒගොල්ලන් ඒක සෛලිකයි. හැබැයි බහුතරයක් බහුසෛලික බව මතක තියාගන්න ඕන. බහුතරයක් බහුසෛලිකයි. පැහැදිලිද? දැන් මේ කාරණා ටික අපිට එකතු කරන්න පුළුවන්. සියල්ලන්ම ශූන්‍යෂ්ටිකයෝ. ශූන්‍යෂ්ටිකයෝ වේ. සියල්ලන්ම ශූන්‍යෂ්ටිකයෝ. හරි? ඊළඟට තරමින් විවිධයි. තරමින් විවිධයි. දේහ ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස්. බහුතරයක් බහුසෛලිකයි. බහුතරයක් බහුසෛලිකයි. පැහැදිලිද?
බහුතරයක් බහුසෛලිකයි. බලන්න එතකොට කාරණා ටික සියල්ලන්ම ශූන්‍යෂ්ටිකයි, තරමින් විවිධයි, ඒ වගේම බහුතරයක් බහුසෛලිකයි. බහුතරයක් බහුසෛලිකයි. දරුවනේ මේ සමාජිකයන්ගේ පෝෂණය විවිධයි. ඒ වගේම මේ සමාජිකයන්ගේ ශ්වසනයත් විවිධයි. හැබැයි බොහෝ වෙලාවට බහුතරයක් සමාජිකයෝ ස්වායු ශ්වසනය තමයි දරන්නේ. පෝෂණය විවිධයි. ඒ වගේම බහුතරයක් ස්වායු ශ්වසනය පෙන්වනවා. ඒකත් අපිට අමතක කරන්න බෑ. පෝෂණය විවිධයි. පෝෂණය විවිධයි. බොහෝමයක් ස්වායු ශ්වසනය සිදු කරයි. බහුතරයක් අය බොහොමයක් අය ස්වායු ශ්වසනය සිදු කරන්නේ. ඒ වගේම මේ අයගේ වාසස්ථානත් විවිධයිනේ. දැන් වඳුරු වගේ කට්ටිය ගස් උඩ ඉන්නවා, රුක් වාසී ජීවිත ගත කරනවා. අපි භෞමික පරිසරයේ ඉන්නවා. හරිද? ඊළඟට මත්ස්‍යෝ ජලජ පරිසරවල ඉන්නවා. හරි? පක්ෂීන් වගේ අය වැඩිමනක්ම වායව පරිසරයේ ජීවත් වෙන්නේ. ඒ නිසා වාසස්ථාන විවිධයි. වාසස්ථාන විවිධයි කියන කාරණාවත් අපිට මෙතෙන්දී ලියන්න පුළුවන්. පැහැදිලිද? බලන්න මේ කාරණා ටික සියල්ලන්ම ශූන්‍යෂ්ටිකයෝ, තරමින් විවිධයි, බහුතරයක් බහුසෛලිකයි, පෝෂණය විවිධයි, බොහෝමයක් අය ස්වායු ශ්වසනය සිදු කරනවා, ඒ වගේම වාසස්ථාන විවිධයි. වාසස්ථාන විවිධයි. පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික කිව්වා. ඊළඟට බහුතරයක් ලිංගික ප්‍රජනනය සිදු කරනවා. සමහර ප්‍රොටිස්ටාවන් අලිංගික ප්‍රජනනයක් පමණමයි සිදු කරන්නේ. ඒකයි සියලු දෙනා ලිංගික ප්‍රජනනය කරනවා කියන එක වැරදි. බහුතරයක් ලිංගික ප්‍රජනනය සිදු කරනවා. වරහන් ඇතුළ අපිට ලියන්න පුළුවන් සමහර ප්‍රොටිස්ටාවෝ අලිංගික ප්‍රජනනය පමණමයි සිදු කරන්නේ. හරි. බලන්න. බහුතරයක් ලිංගික ප්‍රජනනය සිදු කරයි. සමහර ප්‍රොටිස්ටාවන් අලිංගික ප්‍රජනනය පමණක් සිදු කරයි. අලිංගික ප්‍රජනනය පමණක් සිදු කරයි. ඔන්න දරුවනේ එහෙමනම් යුකැරියා අධිරාජධානියේ ලාක්ෂණික ලක්ෂණ 7ක් මම ඔබට ඉදිරිපත් කරා. ඒ 7 අපි දැන් සාරාංශගත කරමු. මොනවද අපිට කියන්න තියෙන්නේ? සියල්ලන්ම ශූන්‍යෂ්ටිකයෝ, තරමින් විවිධයි, ඒ වගේම බහුතරයක් බහුසෛලිකයි, වාසස්ථාන විවිධයි, පෝෂණය විවිධයි නේද? පෝෂණය විවිධයි. ඊළඟට බොහොමයක් සමාජිකයන් ස්වායු ශ්වසනය සිදු කරනවා. ඒ වගේම බහුතරයක් ලිංගික ප්‍රජනනය සිදු කරනවා. සමහර ප්‍රොටිස්ටාවන් අලිංගික ප්‍රජනනය පමණමයි කරන්නේ. පැහැදිලිද? ඔන්න එහෙමනම් අපි 29 වෙනි ප්‍රශ්නෙන් පස්සේ 30 වෙනි ප්‍රශ්නය කරා ගමන් කරනවා. අපි යමු 30 වෙනි ප්‍රශ්නෙට. මොනවද අපෙන් අහන්නේ බලන්න. එවුග්ලිනා පිළිබඳ විස්තර කරන්න. ඔන්න අපිට කියනවා ප්‍රොටිස්ට රාජධානියේ සමාජිකයෙක් එවුග්ලිනා පිළිබඳ විස්තර කරන්න. දරුවනේ මේ වගේ සමාජිකයෙක් ගැන විස්තර කරද්දී ඊට අදාළව ගැළපෙන රූප සටහනක් අඳින්න ඕනේ. ඒතර තමයි අපේ මේ විස්තරේ වඩාත් සාර්ථක වෙන්නේ, පැහැදිලි වෙන්නේ. දැන් එවුග්ලිනා කියන්නේ ඒකසෛලික ජීවෙක්. ඒකසෛලිකයි. මෙයාට මේ ජීවියට විශේෂයෙන්ම ප්‍රභාසංශ්ලේෂක හැකියාව තියෙන කෙනෙක් මෙයා. මෙයා ප්‍රභාසංශ්ලේෂක හැකියාව තියෙන කෙනෙක්. එහෙම සමාජිකයෙක්. මෙයාට ඒ සඳහා හරිත ලව තියෙනවා මෙයාගේ සෛලවල. මෙයාට සෛල බිත්තියක් නෑ දරුවෝ. ඒ වෙනුවට මෙයාට චවිකාවකින් තමයි සෛලය වට වෙලා තියෙන්නේ. චවිකාවක් තියෙනවා, සෛල බිත්තියක් නෑ. බලන්න. මෙයාගේ ස්වභාවය. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා.
එතකොට මේ තියෙන්නේ මෙයා චවිකාවත් අපි අඳිමු. චවිකාවක් තියෙනවා මෙහෙම. චවිකාවකින් තමයි සෛලේ වට වෙන්නේ. සෛල බිත්තියක් මෙයාට දකින්න ලැබෙන්නේ නැහැ. තමයි චවිකාව. රූපසටහනත් මම ලකුණු කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒක සෛලිකයි. ඒක සෛලිකයි. මේ සමාජිකයා ඒක සෛලිකයි. සෛල බිත්තියක් නැහැ. හැබැයි චවිකාවක් තියෙනවා. චවිකාවක් ඇත. සෛල බිත්තියක් නැහැ. චවිකාවක් තියෙනවා. හරි. චවිකාවක් තියෙනවා. මෙයාට හරිත ලව තියෙනවා. මේ සෛලය තුල අපිට බලන්න පුළුවන්, දකින්න පුළුවන් හරිත ලව තියෙනවා. මේ බලන්න. කොළ පාටින් ලකුණු කරනවා. හරිත ලව තියෙනවා. හරිත ලව. හරි. දකින්න පුළුවන්. එන්න ඒ කාරණාවත් අපිට එකතු කරන්න පුළුවන්. හරිත ලව පවතී. ඒ විතරක් නෙමෙයි. මේගොල්ලන්ට සංකෝචක රික්තක තියෙනවා. මේ සංකෝචක රික්තක බහිස්රාවයට සහ ආශ්‍රිත විධානයට දායක වෙනවා. සංකෝචක රික්තක තියෙනවා. එකත් අපි ලියමු. සංකෝචක රික්තක පවතී. සංකෝචක රික්තක පවතිනවා. පැහැදිලිද? දරුවනේ කාටවත්ම නැති විශේෂ ව්‍යුහයකුත් මේගොල්ලන්ට තියෙනවා. මේගොල්ලන්ට තියෙනවා අක්ෂිලප. අක්ෂිලප. සාමාන්‍ය අක්ෂිලප දෙකක් විතර දකින්න පුළුවන්. මේ තියෙන අක්ෂිලප. ආලෝක සංවේදී නැත්නම් ප්‍රකාශ ප්‍රතිග්‍රාහක විදියට ඉන්නවා. අක්ෂිලප. එකත් අපිට එකතු කරන්න පුළුවන් කාරණාවකට. අක්ෂිලප පවතී. ඒ විතරක් නෙමෙයි. මේ සමාජිකයන්ට සංචරණය සඳහා කශිකා එකක් හෝ දෙකක් පිහිටනවා. සංචරණය සඳහා කශිකා එකක් හෝ දෙකක් පිහිටනවා. සංචරණය සඳහා කශිකා එකක් හෝ දෙකක් පවතී. සංචරණයට කශිකා එකක් හෝ දෙකක් තියෙනවා. කොහෙද ඒ කශිකා තියෙන්නේ? සෛලයේ එක අන්තයක පිහිටි මඩියක, මේ වගේ මඩියක ගිරිලා තමයි මේ කශිකා දෙක පවතින්නේ. කශිකා එකක් හෝ දෙකක්. මේ බලන්න. ඔන්න ඔහොමයි තියෙන්නේ. සෛලයේ එක් අන්තයක පිහිටි මඩියක ගිලුණු කශිකා එකක් හෝ දෙකක් තමයි තියෙන්නේ. මෙන්න කශිකා. සෛලයේ එක් අන්තයක පවතින සෛල එක් අන්තයක පවතින මඩියක ගිලුණු කශිකා එකක් හෝ දෙකක් ඇත. කශිකා එකක් හෝ දෙකක් ඇත. ඒ වගේම මේ එවුග්ලිනාව අපිට අමතක කරන්න බෑ මිශ්‍ර පෝෂීන්. ඒ කියන්නේ මිශ්‍ර පෝෂීන් කියන්නේ ස්වයං පෝෂී වගේම විෂම පෝෂී පෝෂණ ක්‍රමයක් තියෙනවා. එකම කෙනාට දෙකම දක්වන්න පුළුවන්. එතකොට අපි කියනවා මොවුන් මිශ්‍ර පෝෂීන් කියලා.
මිශ්‍ර පෝෂීන් වේ. එනම් ස්වයංපෝෂී සහ විෂම පෝෂී යන පෝෂණ ක්‍රම දෙකම දක්වයි. පෝෂණ ක්‍රම දෙකම දක්වනවා. ඒ නිසා මේ අයව මිශ්‍ර පෝෂීන් කියලා හඳුන්වනවා. මිශ්‍ර පෝෂීන් කියලයි මේ සමාජිකයන්ව හඳුන්වන්නේ. ඒ වගේම දරුවනේ මේගොල්ලන් ජීවත් වෙන පරිසරය ගැනත් කියන්න ඕනේ. මේගොල්ලන් කොහෙද ඉන්නේ? මේගොල්ලන් එක්ක මුහුදේ ඉන්නවා. කරදිය හෝ මිරිදිය වාසීන්. මේගොල්ලන් මේ ගොඩබිම නැහැ. කරදියේ හෝ මිරිදියේ තමයි ජීවත් වෙන්නේ. අපිට ලියන්න පුළුවන්. කරදිය හෝ මිරිදිය වාසීය. කරදිය හෝ මිරිදිය වාසී. ඒක අපිට රූප සටහනෙන් පෙන්වන්න බෑ. හරි? ඔන්න එහෙමනම් එවුග්ලිනා ගැන කියන්න ඕන මූලික කාරණා සියල්ලම දරුවනේ කතා කරලා තියෙන. අපි සාරාංශගත කරමු අපේ පිළිතුර. දැන් එවුග්ලිනා කරදිය හෝ මිරිදිය වාසී පරිසරවල තමයි ජීවත් වෙන්නේ. මේ අය ඒකසෛලිකයි. මේ සමාජිකයන්ට සෛල බිත්තියක් නැහැ. හැබැයි චවිකාවක් තියෙනවා. සෛල බිත්තියක් නැහැ. හැබැයි චවිකාවක් තියෙනවා. මේ අය ප්‍රභා සංශ්ලේෂී. ඒ සඳහා මොවුන්ට හරිත ලව දකින්න ලැබෙනවා. ඒ වගේම ආලෝකයට සංවේදීතාවයක් දක්වන ප්‍රකාශ ප්‍රතිග්‍රාහක වර්ගයක් වන අක්ෂිලප මොවුන්ගේ දකින්න ලැබෙනවා. බයිස්ට්‍රාවයට ආශෘති විධානයට වැදගත් වන්නා වූ සංකෝචක රික්තක මේ අයට තියෙනවා. සංකෝචක රික්තක තියෙනවා. මේ අයට සංචරණය සඳහා කශිකා එකක් හෝ දෙකක් තියෙනවා. ඒ කශිකා තියෙන්නේ සෛලේ එක කෙළවරක නැත්නම් ඒකාන්තයක පිහිටි මඩියක ගිරිලා තමයි මේ කශිකා පවතින්නේ. මේ සමාජිකයෝ මිශ්‍ර පෝෂීන්. ඒ කියන්නේ ස්වයංපෝෂී වගේම විෂම පෝෂී පෝෂණ ක්‍රමත් මේ සමාජිකයන්ට පෙන්වන්න පුළුවන්. ඒ නිසා මොවුන් අපි මිශ්‍ර පෝෂීන් කියලයි හඳුන්වන්නේ. පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික ඔබට ගොනු කරන්න පුළුවන් නම් එවුග්ලිනා සම්බන්ධයෙන් සියලුම ලකුණු ටික ගන්න පුළුවන්. රූප සටහනත් ඔන්න හොඳට අධ්‍යයනය කරන්න. රූප සටහනෙනුත් ලකුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. රූප සටහන් වලටත් ලකුණු ලබා දෙනවා විභාග ප්‍රශ්නවලදී. පැහැදිලිද? එහෙමනම් දරුවනේ අපිට 31 වෙනි ප්‍රශ්නයට 21 වෙනි ප්‍රශ්නයට යන්න පුළුවන්. මොනවද බලමු එතනදී අපිට ලියන්න තියෙන්නේ. දරුවනේ අපි 31 වෙනි ප්‍රශ්නයටයි ළඟා වෙන්නේ. මොලුස්කා වංශයේ මූලික ලක්ෂණ ලියා දක්වන්න. ඔන්න මේ වගේ ප්‍රශ්නයක් ලැබුණම ගොඩක් අය මේ වගේ ප්‍රශ්න වලට අසාර්ථකයි. ඇයි? කොහොමද මුළු ඒ මොලුස්කා වංශයේම ඔක්කොම විස්තර ටික ලියන්නේ? ඉතින් හරියට පාඩම් කරනවා නම් හොඳ අවබෝධයෙන් දරුවෝ ඔයාලට බැරි වෙන එකක් නෑ මේක. හරි? දැන් මාත් එක්ක බලන්නකෝ මේක පාඩම් කරගමු. අපි මේක පාඩම් කරම පිළිතුර ගොඩනගමු. දැන් මොලුස්කා වංශයේ මූලික ලක්ෂණ ටික ලියන්න ඕනේ. අපේ විෂය නිර්දේශයේ අපේ සම්පත් පොතට අදාළවයි මේ කරුණු කාරණා මම පෙළගස්වන්නේ. මොලුස්කා වංශයේ සමාජිකයෝ කවුද ඇත්තරම? ඒගොල්ලන්ව මතක් කරගත්තා නම් ලියන්නත් ලේසි. මොලුස්කා වංශයේ සමාජිකයෝ තමයි ගොළු බෙල්ල. අපි දන්න සරලම කෙනා. ගොළු බෙල්ල, හම්බෙල්ල, මට්ටිය, කාවාටිය, දෙපියම් බෙල්ල, අටපියල්ල, අලිදත් කටුව නේද? ඇයි දැල්ලබුවල්ල? ඒ සියලු සමාජිකයෝ මොලුස්කාවෝ. මේ මොලුස්කාවන් ගැන විස්තර කරද්දී විශේෂයෙන්ම ඔවුන්ගේ දේහ ස්වරූපය ගැනත් අපි ඇඳලම කතා කරනවා. දැන් මොලුස්කා සමාජිකයන්ගෙන් බහුතරයක් කරදියවාසී. මොලුස්කා සමාජිකයන්ගේ බහුතරයක් කරදියවාසී. සමහරුන් මිරිදිය හෝ භෞමික වාසී. සමහරුන් භෞමික හෝ මිරිදිය වාසී. ඔන්න කාරණා දෙකක් කිව්වා. ඒ දෙක පාඩම් කරගමු. බහුතරයක් කරදිය වාසීන්, සමහරු භෞමික හෝ මිරිදිය වාසීන් වේ. දැන් සමහර අයගේ දේහ සමමිතිය ගත්තොත් ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන්නේ. දේහ සමමිතිය සමහරුන්ගේ ද්විපාර්ශ්විකයි. හැබැයි මං සමහරුන්ගේ කියන්නේ තවත් සමාජිකයෝ කීප දෙනෙක් ඉන්නවා. එයාලව කොහෙන් කැපුවත් සමාන කොටස් දෙකකට වෙන් කරන්න බෑ. ඒතකොට අපි කියන්නේ ඔවුන් අසමමිතිකයි. සමහරුන් අසමමිතිකයි. තවත් සමහරුන් ද්විපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. ද්විපාර්ශ්වික සමමිතිය. දැන් කාරණා හතරක් කිව්වනේ. මතකද කාරණා හතර? බහුතරයක් කරදිය වාසී. සමහරුන් භෞමික හෝ මිරිදිය වාසීන් වෙනවා. භෞමික හෝ මිරිදිය වාසීන් වෙනවා. සමහරු ද්විපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. තවත් සමහරු අසමමිතිකයි. කිසිම සමමිතියක් නැහැ.
දරුවනේ මේ සමාජිකයන් මේ මොලුස්කා වංශයේ අයට අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ මෘද්වංශීන් නැත්නම් මෘදු දේහධාරීන්. මේගොල්ලන් හරීම මෘදුයි. අපි කියන්නේ soft. හරිම මෘදු දේහයක් මේ අයට තියෙන්නේ. ඒ නිසා කියනවා මෘදු දේහධාරීන් නැත්නම් මෘද්වංශීන් කියලා කියනවා. මෘද්වංශීන්. පැහැදිලිද? මේගොල්ලන් සීලෝමිකයි. මේගොල්ලන්ට පැහැදිලිවම සීලෝමයක් තියෙනවා. මොකද්ද සීලෝමය කියන්නේ? සීලෝමය කියලා කියන්නේ මුළුමනින්ම මධ්‍ය චර්මයෙන් ආස්තරණය වෙච්ච සීලෝමික තරලයේ පිරිච්ච දේහ කුහරය. මේගොල්ලන්ට තියෙනවා සීලෝමය. හැබැයි ඒක ඇනලිඩා වගේ ගොඩාක් දියුණු සීලෝමයක් නෙමෙයි. ශීන වෙච්ච සීලෝමයක් මොවුන්ට තියෙනවා. ඒ නිසා මොවුන් සීලෝමිකයි. ඒ වගේම මොවුන්ට ඛණ්ඩනයක් නැහැ. ඛණ්ඩනයක් රහිතයි. දේහය සමාන ජන්න ඛණ්ඩවලට බෙදිලා නැහැ. ඛණ්ඩනයක් නැහැ. පැහැදිලිද? කරුණු 7ක් කිව්වා. මේ කරුණු 7ම දැන් අපි පිළිතුරට ගොනු කරන්න හදන්නේ. අපි මතක් කරගමු කරුණු 7. බහුතරයක් කරදිය වාසීන්. සමහරුන් භෞමික හෝ මිරිදිය වාසීන්. තුන්වෙනි කරුණ සමහරු ද්විපාර්ශ්වික සමමිතිය පෙන්නද්දී හතරවෙනි කරුණ තවත් සමහරු අසමමිතිකයි. කිසිම සමමිතියක් නැහැ. මෘදු දේහධාරීන් මෘද්වංශීන් කියලා කියන්නේ. ඒ වගේම හයවෙනි කාරණාව තමයි මොකද්ද කියන්න තියෙන්නේ? මේ සමාජිකයන්ට ඛණ්ඩනයක් රහිතයි. ඛණ්ඩනයක් නැහැ. ඒ වගේම මොවුන් සීලෝමිකයි. සීලෝමිකයි. ඔන්න ඔය කාරණා ටික ලියමු. දැන්ටත් පාඩම් ඔබට. බහුතරයක් කරදිය වාසීන් වේ. බහුතරයක් කරදිය වාසීන් වේ. සමහරුන් භෞමික හෝ මිරිදිය වාසීන් වේ. සමහරු භෞමික හෝ මිරිදිය වාසීන් වේ. පැහැදිලිද? ඊළඟට සමහරු ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වයි. සමහරුන් ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වයි. සමහරු ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වයි. තවත් සමහරුන් අසමමිතිකයි. තවත් සමහරුන් අසමමිතිකයි. කිසිම සමමිතියක් නැහැ. ඊළාට මෘදු දේහ ධාරීන් වේ. මෘදු දේහ ධාරීන් මෘදු දේහයක් තමයි මොවුන්ට තියෙන්නේ. සීලෝමිකයි. ඛණ්ඩනයක් රහිතයි. සීලෝමිකයි ඛණ්ඩනයක් රහිතයි. බලන්න. ඔන්න මූලික ලක්ෂණ. හරි? බහුතරයක් කරදිය වාසීන්, සමහරු භෞමික හෝ මිරිදිය වාසීන්, සමහරු ද්විපාර්ශ්වික සමමිතිය පෙන්නනවා, සමහරු අසමමිතිකයි, මෘදු දේහධාරීන්, සීලෝමිකයි, ඒ වගේම දරුණේ ඛණ්ඩනයක් මොවුන්ට නැහැ. ඛණ්ඩනයක් රහිතයි. දැන් තව කාරණා තියෙනවා. දරුවනේ ආරක්ෂක බහිස්සැකිල්ලක් ලෙස මොවුන්ගේ කවචයක් ශ්‍රාවය වෙනවා. හැබැයි හැමෝටම කවචේ නැහැ. නමුත් ආරක්ෂක බහිස්සැකිල්ලක් ලෙස බහුතරයක් සමාජිකයන්ට කවචයක් ශ්‍රාවය වෙනවා. කවචය බාහිර හෝ අභ්‍යන්තර වෙන්නත් පුළුවන්. දැන් බාහිර කවචයක් තියෙනවා ගොළු බෙල්ලට. හැබැයි දැල්ලගේ දැලිපොත්ත කියලා හඳුන්වන අභ්‍යන්තර කවචයක් තියෙනවා. පැහැදිලිද? කවචේ බාහිර හෝ අභ්‍යන්තර වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. තව කාරණා දෙකක් එතකොට එකතු කරා. ආරක්ෂක බහිස්සැකිල්ලක් බාහිර සැකිල්ලක් විදිහට කවචයේ ශ්‍රාවය වෙනවා. කවචයක් පවතිනවා. මේ කවචය අභ්‍යන්තර හෝ බාහිර වෙන්න පුළුවන්. ඊළඟ මොවුන්ගේ දේහයේ දරුවනේ කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි උදරීය පේශිමය පාදය, අනික අන්තරංග ගොනුව සහ ප්‍රාවරණය. කොටස් තුනකට බෙදන්න පුළුවන්. උදරීය පේශිමය පාදය, අන්තරංග ගොනුව සහ ප්‍රාවරණය. මේ පේශිමය පාදයේ සංචරණයට භාවිතා කරනවා. අන්තරංග ගොනුව කියන්නේ බොහෝමයක් අභ්‍යන්තර අවයව අඩංගු වෙලා තියෙන අන්තරංග ගොනුවේ.
බොහෝ අභ්‍යන්තර අවයව අන්තරංග ගුණ අඩංගු වෙලා තියෙනවා. ප්‍රාවරණයක් තියෙනවා. මේ ප්‍රාවරණය කියන්නේ තුනී පටලමේ ව්‍යුහයක්. මේ ප්‍රාවරණය මගින් කවචේ ශ්‍රාවය වීමක් සිද්ධ වෙනවා. ප්‍රාවරණය මගින් කවචේ ශ්‍රාවය වෙනවා. පැහැදිලිද? හරි. ඔන්න දැන් එතකොට තව කරුණු 6ක් මම ගොනු කරා ඔබට. මොනවාද කරුණු 6? ආරක්ෂක බහිස්සැකිල්ලක් ලෙස කවචයක් පවතිනවා. මේ කවචයේ බාහිර හෝ අභ්‍යන්තර වෙන්න පුළුවන්. දේහයේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. උදරීය පේශිමේ පාදය, අන්තරංග ගොනුව සහ ප්‍රාවරණය. ඊට පස්සේ එක එක කොටසේ කාර්යභාරයන් ගැන කතා කරා. උදරීය පේශිමේ පාදය ගත්තොත් මේක සංචරණයට දායක වෙනවා. අන්තරංග ගොනුව තුල බොහෝ අභ්‍යන්තර අවයව අන්තර්ගත වෙනවා. ඒ වගේම ප්‍රාවරණය මගින් කවචේ ශ්‍රාවය කරනවා. ඔන්න ඔය කාරණා ටිකත් දරුවනේ අපි අපේ පිළිතුරට ගොනු කරන්නට ඕනේ. පැහැදිලිද? හරි. බලමු. බලන්න. ආරක්ෂක බහිස්සැකිල්ලක් ලෙස ආරක්ෂක බහිස්සැකිල්ලක් ලෙස කවචය පවතී. මේ කවචය බාහිර හෝ අභ්‍යන්තර විය හැකිය. කවචය බාහිර හෝ අභ්‍යන්තර වෙන්න පුළුවන්. දේහය කොටස් තුනකට බෙදී ඇත. දේහයේ කොටස් තුනකට බෙදිලා තියෙනවා. මොනවද ඒ කොටස් තුන? එනම් උදරීය පේශීමය පාදය, අන්තරංග ගොනුව සහ ප්‍රාවරණයයි. ප්‍රාවරණයයි. දැන් මේ කොටස් වලින් කරන කාර්යයන් වෙනම කියමු. සංචරණය සඳහා පේශීමය පාදය භාවිතාවේ. සංචරණය සඳහා පේශීමය පාදය භාවිතා වෙනවා දරුවෝ. ඊළඟට අන්තරංග ගොනුව තුල බොහෝ අභ්‍යන්තර අවයව අඩංගු වේ නැත්නම් අන්තර්ගත වේ. අන්තරංග ගොනුව තුල බොහෝ අභ්‍යන්තර අවයව අඩංගු වේ නැත්නම් අන්තර්ගත වේ. හරි. ඒ වගේම අපිට කියන්න පුළුවන් ප්‍රාවරණය මගින් කවචේ ශ්‍රාවය වෙනවා. ප්‍රාවරණය මගින් කවචේ ශ්‍රාවය වෙනවා. ප්‍රාවරණය මගින් කවචේ ශ්‍රාවය වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ප්‍රධාන කරුණු 13ක් මම මේ වන විට ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මාත් එක්කම පාඩම් කරමු. මේ වීඩියෝ පාඩම් මාලාව දරුවනේ නරඹන ගමන්ම ඔබට මාත් එක්ක මේ විෂය කරුණු පාඩම් කරන්න පුළුවන් නම් ඔබේ කාලය ඉතා විශාල වශයෙන් ඉතුරු වෙනවා. ඒක ඉතාම අවශ්‍යයි. අපි කාලය කළමනාකරණය කරගෙනයි ඔබේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට වෙන්නේ. අපිට විෂයන් 3ක් තියෙනවානේ ඉගෙන ගන්න. හරි. ඉතින් එහෙමනම් ඔන්න කාරණා 13 මම මතක් කරනවා. බහුතරයක් කරදිය වාසී. සමහරුන් භෞමික හෝ මිරිදිය වාසී. දෙකයි. ඊළඟට සමහරුන් ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වද්දී තවත් සමහරුන් අසමමිතිකයි. මෘදු දේහධාරීන් විදිහට මොවුන්ව සලකනවා. ඒ නිසාම මොවුන්ව මෘද්වංශීන් කියලාත් හඳුන්වනවානේ. සීලෝමිකයි, ඛණ්ඩනයක් රහිතයි. කරුණු 7ක් කිව්වා. ආරක්ෂක බහිස්සැකිල්ලක් ලෙස කවචය පවතිනවා. නැත්නම් කවචේ ශ්‍රාවය වෙනවා. කවචේ බාහිර හෝ අභ්‍යන්තර වෙන්න පුළුවන්.
හරි. දේහය උදරීය පේශිමය පාදය අන්තරංග ගොනුව සහ ප්‍රාවරණය ලෙස කොටස් 3කට බෙදිලා තියෙනවා. පේශිමය පාදයේ සංචරණයට භාවිතා වෙද්දී බොහෝ අභ්‍යන්තර අවයව අන්තරංග ගොනුව තුල තමයි අඩංගු වෙන්නේ. ප්‍රාවරණය මගින් කවචේ ශ්‍රාවය කිරීමකුත් කරන බව අපි කිව්වා. පැහැදිලිද? ඔන්න ඒ කියපු කාරණා සියල්ල දරුවෝ මෙතන තියෙනවා. ඉතින් අපිට තවත් කාරණා කීපයක් තියෙනවා. ඒ වගේම අපි රූප සටහනක් ඇඳලත් මේ දේ තේරුම් ගන්න ඕනේ. දැන් මොලුස්කා වලට අපි අඳිනවා නම් සාමාන්‍යයෙන් දර්ශීය රූප සටහන විදියට අඳින්නේ ගොළු බෙල්ලෙක්ව. ගොළු බෙල්ලෙක් ඇසුරෙන් මේක පැහැදිලි කරන්න හරි ලේසි. බලන්න. අපි ඊළඟ පිටුවට යමු. මේ බලන්න. ඔන්න. දැන් මේ තියෙන්නේ හිස. මේ තියෙන්නේ හිස. මේ මොනවාද? මේ මොවුන්ට ඇස් තියෙනවා. හරි. වෘන්ත සහිත ඇස් නැත්තම් ග්‍රාහිකා සහිත ඇස්. මේ වලින් තමයි පෙනීම ලබා ගන්න. මෙන්න මේක තමයි උදරීය පේශීමය පාදයේ දරුවෝ. උදරීය පේශීමය පාදයේ තමයි මේ තියෙන්නේ. එතකොට අර අභ්‍යන්තර අවයව අන්තර්ගත වෙලා තියෙන මේ කන්දක් වගේ කොටසක් තියෙනවනේ මේකට කියන්නේ අන්තරංග ගොනුව. අන්තරංග ගොනුව. ඒ වගේම තුනී පටලයක් තියෙනවා අපිට දකින්න පුළුවන්. මෙන්න මේ පටලය තමයි දරුවෝ ප්‍රාවරණය කියලා කියන්නේ. ප්‍රාවරණය. ප්‍රාවරණයට ඇතුළෙන් තියෙන මෙන්න මේ ප්‍රදේශය අපි හඳුනන්නේ ප්‍රාවරණ කුටීරය නැත්නම් ප්‍රාවරණ කුහරය. ප්‍රාවරණ කුහරය. ඒ වගේම තවත් කාරණා අපි කීපයක්ම කියන්නට තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මොලුස්කාවන් බොහෝ මොලුස්කාවන් ආහාර ගැනීම සඳහා භාවිතා කරන උපාංගයක් රේත්‍රිකාව කියලා. මොකද්ද රේත්‍රිකාව? මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න උපාංගයක් තියෙනවා රේත්‍රිකාව. මේක ඇත්තටම රිබන් ආකාර ව්‍යුහයක්. රිබන් ආකාර ව්‍යුහයක්. මේකේ කුඩා දත් සහිත කයිටිනීමේ රිබන් ආකාර ව්‍යුහයක් විදිහටයි මේක හඳුන්වන්නේ. මේක කයිටින් වලින් හැදිලා තියෙන්නේ කුඩා දත් තියෙනවා. ඒතර මේ දත් පිහිටන්නේ මේ දිවක් වැනි ව්‍යුහයේ මත. මේකට තමයි රේත්‍රිකාව කියන්නේ. මේ රේත්‍රිකාවේ තමයි මේ කුඩා දත් පිහිටන්නේ දරුවෝ. කුඩා දත් මෙහෙම පිහිටනවා. හරි මෙන්න මේ වගේ. දැන් අපේ නම් දත් තියෙන්නේ හණු වලනේ. නමුත් මේගොල්ලන්ගේ තියෙන්නේ මේක දිවේ. ඒ දිවක් වෙන ව්‍යුහයට තමයි රේත්‍රිකාව කියලා කියන්නේ. එතකොට ආහාර සූරා ගැනීම සඳහා රේත්‍රිකාව භාවිතා වෙනවා. බොහෝ සමාජිකයන්ට තියෙනවා. හැබැයි හැමෝටම නැහැ. සමහර සමාජිකයන්ට මේ රේත්‍රිකාවක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක කයිටින් වලින් හැදිලා තියෙන රිබන් එකක් වගේ. රිබන් ආකාර ව්‍යුහයක්. පැහැදිලිද? හරි. ඒතර ආහාර ගැනීම සඳහා බොහෝ මොලුස්කාවන්ට රේත්‍රිකාවක් තියෙනවා. රේත්‍රිකාව යනු කුඩා දත් සහිත කයිටිනීමය රිබන් ආකාර ව්‍යුහයක් කියලා තවත් කරුණු දෙකක් ඒතකොට අපිට ගොනු කරන්න පුළුවන්. පැහැදිලිද? බලන්න. අපි මෙහෙම ලියමු. බොහෝ මොලුස්කාවන්ට ආහාර ගැනීම සඳහා රේත්‍රිකාවක් ඇත. රේත්‍රිකාවක් තියෙනවා. ඊළඟ කාරණාව. රේත්‍රිකාව යනු කුඩා දත් සහිත කයිටිනීමය රිබන් ආකාර ව්‍යුහයකි. රිබන් ආකාර ව්‍යුහයකි. කුඩා දත් සහිත කයිටිනීමය රිබන් ආකාර ව්‍යුහයක් තමයි මේ රේත්‍රිකාව කියලා කියන්නේ. ඊළඟට දරුවනේ මේ අයගේ ශ්වසන වායු හුවමාරුව සිද්ධ වෙන්නේ
ප්‍රාවරණය තුල හෝ මේ ප්‍රාවරණ කුටීරේ නැත්තම් ප්‍රාවරණ කුහරය තුල තියෙන ජලක්ලෝම හරහා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ශ්වසන වායු හුවමාරුව සිදුවන්නේ ප්‍රාවරණය තුල හෝ ප්‍රාවරණ කුහරය තුල ඇති ජලක්ලෝම හරහා තමයි මේ වැඩේ වෙන්නේ. මේ ජලක්ලෝම මේ ප්‍රාවරණ කුහරය තුල මෙන්න මේ විදිහට ශාකනය වෙලා තියෙනවා. ඒවට තමයි ජලක්ලෝම කියලා කියන්නේ. ජලක්ලෝම. අපිට ඒ කාරණාව එකතු කරන්න පුළුවන්. ශ්වසන වායු හුවමාරුව සිදුවන්නේ ශ්වසන වායු හුවමාරුව සිදුවන්නේ ප්‍රාවරණය තුල හෝ ප්‍රාවරණ කුහරය තුල ඇති ජලක්ලෝම හරහාය. ජලක්ලෝම හරහාය. ඊළඟට දරුවනේ මේගොල්ලන් ඒක ලිංගිකයි. ඒ කියන්නේ එක සත්වයක් තුල එක ලිංගික පද්ධතියක් තමයි මොවුන්ගේ දකින්න ලැබෙන්නේ. ඒකත් අපිට ලියන්න පුළුවන්. ඒක ලිංගිකයි. ඔවුන් ඒක ලිංගිකයි. පැහැදිලිද? ඒක ලිංගික තත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම ප්‍රජනක අවයව අන්තරංග ගොනුව තුල තමයි අඩංගු වෙන්නේ. මොවුන්ගේ ප්‍රජනක අවයව අන්තරංග ගොනුව තුල පවතිනවා. ඊළඟ කරුණ මම මෙතනින් ලියන්නම්. මොවුන්ගේ ප්‍රජනක අවයව අන්තරංග ගොනුව තුල පවතී. මොවුන්ගේ ප්‍රජනක අවයව අන්තරංග ගුණය තුල තමයි දරුවනේ අන්තර්ගත වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඊළඟ කාරණාව තමයි මේ අය බහිස්රාවය කරන්නේ පශ්ච වෘක්කිකා මගින්. මොනවා මගින්ද? පශ්ච වෘක්කිකා මගින් තමයි බහිස්රාවය සිදු කරන්නේ. බහිස්රාවය පශ්ච වෘක්කිකා මගින් සිදුවේ. බහිස්රාවය පශ්ච වෘක්කිකා මගින් සිදුවෙන්නේ. මෙන්න මෙතන තවත් කාරණා 6ක් මම අන්තර්ගත කරා. උදාහරණ ජීවීන් ගැන කතා කරපුවාම ඇත්තටම මේ ප්‍රශ්නයට පිළිතුර සම්පූර්ණ වෙනවා. කවුද උදාහරණ ජීවීන්? මට්ටිය, කාවාටිය, දෙපියන් බෙල්ල, අටපියල්ල, දැල්ල, බූවල්ල, ඒ වගේම ගොළු බෙල්ල සහ හම්බෙල්ල, අලිදත් කටුව නිදසුන් වේ. නිදසුන් වේ. හරි සරලයි. ඔන්න පිළිතුර. දැන් අවසානම කාරණා ටික මොනවද? ඒ ටිකත් කියලා අපි කාරණා සියල්ල මතක් කරගමු. බොහෝ මොලුස්කාවන්ට ආහාර ගැනීම සඳහා මුඛයේ තියෙනවා රේත්‍රිකාව කියලා ව්‍යුහයක්. රේත්‍රිකාව කියලා කියන්නේ කුඩා දත් සහිත කයිටිනීමය රිබන් ආකාර ව්‍යුහයක්. හරි. ඊළඟට මේ අයගේ ශ්වසන වායු හුවමාරුව සිදුවන්නේ ප්‍රාවරණය තුල හෝ ප්‍රාවරණ කුහරය තුල තියෙන ජලක්ලෝම හරහා. මේ අය ඒක ලිංගිකයි. ප්‍රජනක අවයව අන්තරංග ගොනුව තුල තමයි අඩංගු වෙන්නේ. ප්‍රජනක අවයව අන්තරංග ගොනුව තුල අඩංගු වෙනවා. බහිස්රාවය කරන්නේ පශ්ච වෘක්කිකා මගින්. බහිස්රාවය කරන්නේ පශ්ච වෘක්කිකා මගින්. ඔන්න ඔය කාරණා ටිකත් එක කාරණා 19ක් අපි කිව්වා උදාහරණත් එක්ක. උදාහරණ ගැන අපි අන්තිමට කතා කරමු. අපි සාරාංශගත කරමු දරුවෝ මේ කරුණු ටික. ඔන්න බලන්න මම ඔක්කොම කාරණා කියනවා. දැන් මාත් එක්ක පාඩම් කරා නම් ඔබට හොඳට මේ ටික පාඩම් වෙන්න ඕනේ.
හරි. බහුතරයක් කරදිය වාසීන්. සමහරුන් භෞමික හෝ මිරිදිය වාසීන්. සමහරු ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වද්දී තවත් සමහරු අසමමිතිකයි. තවත් සමහරු අසමමිතිකයි. මෘදු දේහධාරීන් විදියට මොවුන්ව සලකනවා. මොවුන්ට සීලෝමයක් තියෙනවා. හැබැයි ඛණ්ඩනයක් රහිතයි. ඛණ්ඩනයක් රහිතයි. පැහැදිලි. ආරක්ෂක බාහිර නැත්නම් ආරක්ෂක බහිස්සැකිල්ලක් ලෙස මොකද්ද? කවචයේ පවතිනවා නැත්නම් කවචයේ ශ්‍රාවය වෙනවා. කවචයේ බාහිර හෝ අභ්‍යන්තර වෙන්න පුළුවන්. කවචයේ බාහිර වෙන්නත් පුළුවන් අභ්‍යන්තර වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ වගේම දේහය උදරීය පේශිමේ පාදයේ අන්තරංග ගොනුව සහ ප්‍රාවරණය කියලා කොටස් තුනකට බෙදෙනවා. උදරීය පේශිමේ පාදයේ සංචරණයට දායක වෙන්නේ. අන්තරංග ගොනුව තුල අභ්‍යන්තර අවයව බොහෝමයක් අන්තර්ගත වෙනවා. ප්‍රාවරණය මගින් කවචයේ ශ්‍රාවය කරනවා. බොහෝ මොලුස්කාවන්ට දරුවනේ ආහාර ගැනීම සඳහා මුඛයේ රේත්‍රිකාවක් තියෙනවා. රේත්‍රිකාව කියන්නේ කුඩා දත් සහිත කයිටිනීමය රිබන් ආකාර ව්‍යුහයක්. පැහැදිලිද? මොවුන් ඒකලිංගිකයි. ශ්වසන වායු හුවමාරුව සිදු කරන්නේ ප්‍රාවරණය තුල හෝ ප්‍රාවරණ කුහරය තුල තියෙන ජලක්ලෝම මගින්. ජලක්ලෝම හරහා. පැහැදිලිද? ජලක්ලෝම හරහා. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි බහිස්්‍රාවය සඳහා මොවුන් පශ්ච වෘක්කිකා දරනවා. පශ්ච වෘක්කිකා දරනවා. මේ සියලුම කාරණා අපි කතා කරා. හරි? උදාහරණ වශයෙන් මට්ටිය, කාවාටිය, දෙපියන් බෙල්ල, අටපියල්ල, අලිදත් කටුව, දැල්ල බූවල්ල, ගොළු බෙල්ල, හම්බෙල්ල මේ සමාජිකයෝ හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න එහෙමනම් 31 වෙනි ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුර අපි ගොනු කරා. අපිට දැන් පුළුවන් 32 වන ප්‍රශ්නය දක්වා ගමන් කරන්න. අපි යමු 32 වන ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඔන්න දරුවනේ අපි 32 වෙනි ප්‍රශ්නයටයි දැන් ආවේ. චර්මීය පටක පද්ධතිය පිළිබඳ විස්තර කරන්න. දැන් මේ ශාක පටක වලට ආව අපි ජයවිදත්තෙන් උන් ආව ශාක පටක වලට. චර්මීය පටක පද්ධතිය පිළිබඳ විස්තර කරන්න. චර්මීය පටක පද්ධතිය ශාකයේ පිටත ආරක්ෂක වැස්ම නිර්මාණය කරන්න දායක වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි අපිචර්මය. අපිචර්මය ගැනයි අපි කතා කරන්න ඕනේ මේ ප්‍රශ්නය තුලින්. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ශාකයේ පිටත ආරක්ෂක වැස්ම ලෙස ක්‍රියා කරයි. ශාකයේ පිටත ආරක්ෂක වැස්ම විදිහට චර්මීය පටක පද්ධතිය ක්‍රියා කරනවා. අපිචර්මය මීට නිදසුනකි. අපිචර්මය තමයි මේකට හොඳම නිදසුන. දැන් අපිචර්මය ගැන අපි පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. දැන් අපිචර්මය කියන්නේ තනි සෛල ස්තරයකින් සමන්විත වෙච්ච ව්‍යුහයක්. මේක කඳන්වල මුල්වල බාහිරින්ම පවතින ව්‍යුහයක්. ඒ වගේම සෛල ඉතා තද්දින් ළඟින් ඇසිරිලා තියෙනවා. අන්තර්සෛලීය අවකාශයක් නොමැති තරමටම තමයි තියෙන්නේ. ඒ වගේම අපිචර්මයට පිටතින් ඉටිමය ආවරණයක් තියෙනවා. අපි ඒක උච්චර්මය කියලා හඳුන්වනවා. හරි? ඉතින් අපිට මේ කාරණා ටික එකතු කරන්න පුළුවන් මේ පිළිතුරට. මොනවද අපි එකතු කරන්නේ? අපිචර්මය තනි සෛල ස්තරයකින් සමන්විත වේ. අපිචර්මය තනි සෛල ස්තරයකින් තමයි දරුවනේ සමන්විත වෙන්නේ. සෛල සමීපව තදින් ඇසිරී ඇත. සෛල සමීපව තදින් ඇසිරිලා තියෙනවා. හරි? ඊළඟ කාරණාව තමයි අපිචර්මයට පිටතින් ඉටිමය ශ්‍රාවයකින් සෑදුණු උච්චර්මය පවතී.
උච්චර්මයක් පවතිනවා. ඒ වගේම දරුවනේ මේ අපිචර්මය තුල විශේෂණය වෙච්ච සෛල වර්ග කීපයක් අපිට මුණ ගැහෙනවා. මොනවද ඒ සෛල? ඒ සෛල තමයි එකක් පාලක සෛල. ඒ පාලක සෛල දෙකට මැදි වෙලා පූටිකා සිදුරක් පවතිනවා. ඒ වගේම සමහර අපිචර්මීය සෛල මූලකේශ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් අපිචර්මීය සෛල ට්‍රිකෝම බවට පත් වෙලා තියෙනවා. නැත්නම් අපිචර්මීය කේශර දකින්න ලැබෙනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. අපිචර්මයේ ඇතැම් සෛල පාලක සෛල බවටත් ඇතැම් සෛල මූලකේශ බවටත් ඇතැම් සෛල ට්‍රිකෝම හෙවත් අපිචර්මීය කේශර බවටත් විකරණය වී ඇත. විකරණය වී ඇත. වෙනස් වෙලා තියෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික මූලිකව මේ පිළිතුරට ගොනු වෙන්නට අවශ්‍ය වෙනවා. හරි? දැන් දරුවනේ අපි අපිචර්මයෙන් කරන කෘත්‍යයන් ගැනත් අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒක ගැනත් දැනගන්න ඕනේ. දැන් අපිචර්මයෙන් කෘත්‍යයන් ගණනාවක් ඉෂ්ට කරනවා. එකක් තමයි මේ අපිචරණයේ බාහිරම ආවරණයක් විදිහට තියෙන්නේ. ඒ නිසා යාන්ත්‍රික හානි වලින් සහ ව්‍යාධි ජනකයන්ගෙන් සිදුවන හානි වලින් මේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරනවා. ඒක එක. ආරක්ෂක වැස්පක් විදිහට තමයි මෙයා ක්‍රියා කරන්නේ. දෙවෙනි කාරණාව තමයි පාලක සෛල තියනවා කියවනේ. ඒ නිසා වායු හුවමාරුවට දායක වෙනවා. වායු හුවමාරුවට දායක වෙනවා. ඒ වගේම අපිචර්මයට පිටතින් උච්චර්මයක් පවතිනවනේ. ඒක ජල අපාරගම්‍ය ඉටිමය ද්‍රව්‍ය වලින් නිර්මාණය වෙලා තියෙන නිසා ජලහානිය වළක්වලා ශාකයේ විජලනයට ලක්වීම වළක්වනවා. ජලහානිය අවම කරලා විජලනය වළක්වන්න දායක වෙනවා. ඒ වගේම දරුණේ මූලකේශ සෛල වලින් ජලයේ කණජ ලවණ අවශෝෂණය කිරීමකුත් සිද්ධ කරනවා. ඒ ගැනත් ඉස්සෙල්ලම කියන්න ඕන. හරි. මේ බලන්න. අපිචර්මය මගින් ඉටුවන කෘත්‍යයන් ගණනාවකි. අපිචර්මය මගින් ඉටුවන කෘත්‍යයන් ගණනාවකි. යාන්ත්‍රික හානි වලින් සහ ව්‍යාධි ජනකයින්ගෙන් සිදුවිය හැකි හානි වලින් ශාකයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරයි. අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරනවා. ඒ වගේම පාලක සෛල මගින් වායු හුවමාරුව සිදු කරනවා. පාලක සෛල මගින් වායු හුවමාරුව සිදු කරයි. මූලකේශ සෛල මගින් ජලය හා කනිජ අවශෝෂණය කරයි. මූලකේශ මගින් ජලය සහ කනිජ අවශෝෂණය කිරීමක් කරනවා.
ඒ වගේම දරුවනේ උච්චර්මය ජලහානිය වැළැක්වීමට උදව් කරලා විජලනයෙන් ආරක්ෂා කරනවා. උච්චර්මය ජලහානිය වළක්වමින් ශාකය විජලනයෙන් ආරක්ෂා කරයි. ශාකයේ විජලනයෙන් ආරක්ෂා කරනවා. උච්චර්මය ජලහානිය වළක්වමින් ශාකය විජලනයෙන් ආරක්ෂා කරනවා. ඊළඟට ට්‍රිකෝම ගැනත් කියන්න දෙයක් තියෙනවනේ. දරුවනේ ට්‍රිකෝම කියලා කියන්නේ බහුසෛලික නෙරුම්. මේවා රෝම හෝ ග්‍රන්ථි වශයෙන් තමයි පවතින්නේ. ට්‍රිකෝම යනු රෝම හෝ ග්‍රන්ථි වශයෙන් පවතින බහුසෛලික නෙරුම් වේ. දැන් සමහර ට්‍රිකෝමවල නැත්තම් අපිචර්මීය කේශර කියලත් මේවා හඳුන්වනවා. මේවල දිලිසෙන සුළු පෘෂ්ඨයක් තියෙන නිසා අධික ලෙස සූර්යාලෝකයේ පතිත වෙලා ඒවා පරාවර්තනය වෙලා ඉවත් වෙනවා. ඒ නිසා අර ශාකයට ඒ අධික තාපය මගින් ජලය විජලනයට පත්වීම වළක්වන්න පුළුවන්, ජලහානිය වළක්වන්න පුළුවන්. එහෙනම් සමහර අපිචර්මීය කේශර දිලිසෙන සුළු පෘෂ්ඨයක් දරනවා. ඒ නිසා තමයි මේ ආලෝක පරාවර්තන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒක ලියන්න පුළුවන්. සමහර අපිචර්මීය කේශර එහෙම නැත්නම් ට්‍රිකෝම දිලිසෙන සුළු පෘෂ්ඨ දරයි. මේ නිසා පැමිණෙන ආලෝකය පරාවර්තනය කර විජලනයෙන් ආරක්ෂා කරයි. විජලනයෙන් ආරක්ෂා කරයි. ඒ වගේම දරුවනේ සමහර අපිචර්මීය කේශර මගින් ස්‍රාවය වෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය. ඒ රසායනික ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන්ට, ඒ වගේම කෘමිසතුන්ට සහ ශාකභක්ෂකයන්ට විෂ සහිතයි. ඒ නිසා ඔවුන්ගෙන් ආරක්ෂාවට මේ රසායනික ද්‍රව්‍ය හේතු වෙනවා. සමහර අපිචර්මීය කේශර වලට මේක කරන්න පුළුවන්. ඒකත් අපි එකතු කරමු. සමහර අපිචර්මීය කේශර මගින් විෂ රසායනික ස්‍රාවය කරයි. ශුද්‍ර ජීවීන් ඒ වගේම කෘමීන් හා ශාක භක්ෂකයන්ගෙන් ආරක්ෂාවට මේවා දායක වේ. ඒ තමයි දරුවනේ කෘත්‍යයන් ටික. දැන් කෘත්‍යයන් ටික මතක් කරන්න. එකක් තමයි යාන්ත්‍රික හානි වලින් ඒ වගේම ව්‍යාධි ජනකයන්ගෙන් ශාකයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරන්න අපිචර්මය දායක වෙනවා. අපිචර්මයේ තියෙන පාලක සෛල වායු හුවමාරුවට දායක වෙද්දී අපිචර්මයේ තියෙන මූලකේශ සෛල ජලයේ කණිජ ලවණ අවශෝෂණය කරනවා. ඒ වගේම උච්චර්මයේ ඉටිමය ද්‍රව්‍යයක් පවතින බැවින් ජල හානිය වළක්වමින් විජලනයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම මේ ට්‍රිකෝම මේවා බහුසෛලික රෝම හෝ ඒ වගේම ග්‍රන්ථි විදියට පවතින නෙරු. ඒතර මේ සමහර අපිචර්මීය කේශර වල දිලිසෙන පෘෂ්ඨ තියෙනවා. දිලිසෙන සුළු රෝම තියෙනවා. ඒ නිසා ආලෝක කිරණ පරාවර්තනය වෙලා විජලනයෙන් ආරක්ෂා කරනවා.
ඒ වගේම සමහර අපිචර්මීය කේශර තියෙනවා. ඒවට පුළුවන් විෂ රසායනික ශ්‍රාවය කරන්න. ඒ විෂ රසායනික ක්ෂුද්‍ර ජීවීන්ට, කෘමීන්ට සහ ශාක භක්ෂකයන්ට එරෙහිව ආරක්ෂාවක් සපයනවා. පැහැදිලිද? අවසාන වශයෙන් දරුවෝ කියන්න තියෙන්නේ ශාකවල සිද්ධ වෙනවනේ මේ ද්විතීක වර්ධනය කියලා ක්‍රියාවක්. මේ ද්විතීක වර්ධනයෙන් පස්සේ කඳන්වල මුල්වල අපිචර්මයේ ගැලවිලා යනවා. ඒ වෙනුවට ඒ අපිචර්මයෙන් කරපු ආරක්ෂක කෘත්‍ය ඉටු කරන්න පරිචර්මය කියන පටකය ප්‍රතිස්ථාපනය වෙනවා. ඒකත් අපි පිළිතුරට සඳහන් කරමු. ද්විතීක වර්ධනයෙන් පසු ශාක කොටස්වල ඒ කියන්නේ කඳන් හා මුල්වල අපිචර්මය බිඳ වැටි එය පරිචර්මය නම් ආරක්ෂක පටකයෙන් ප්‍රතිස්ථාපනය වේ. ප්‍රතිස්ථාපනය වේ. ඔන්න ඔය කාරණාව තමයි දරුවනේ මේ ප්‍රශ්නයට අපිට පිළිතුර විදිහට ලියන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. බලන්න හරිම සරල ප්‍රශ්නයක්. අක්‍රීය ජල පරිවහන ක්‍රම මොනවද? ඉතින් අක්‍රීය ජල පරිවහන ක්‍රම ගණනාවක් තියෙනවනේ. විසරණය ගන්න පුළුවන්, ආශෘතිය ගන්න පුළුවන්, ඒ වගේම පහසු කළ විසරණය ගන්න පුළුවන්, නිපානය ගන්න පුළුවන්, තොග ප්‍රවාහය ගන්න පුළුවන්. ඉස්සර තමයි කිව්වේ ස්කන්ධ ප්‍රවාහය, දැන් කියන්නේ තොග ප්‍රවාහය කියලා. ඉතින් ඔතනින් කෙටි දුර පරිවහන ක්‍රම විදිහට තමයි පළවෙනි 4 දෙනාම සලකන්නේ. දිගු දුර පරිවහනයක් විදිහට තමයි අපි තොග ප්‍රවාහය සලකන්නේ. පැහැදිලිද? හරි. මේ බලන්න එතකොට හරිම සරල පිළිතුරක් ලියන්න තියෙන්නේ. විසරණය, ආශෘතිය, පහසු කළ විසරණය, පහසුතා විසරණය කියන්නත් පුළුවන්, නිපානය, තොග ප්‍රවාහය. මේ 4 කෙටි දුර පරිවහනයක්. කෙටි දුර පරිවහනයක්. හැබැයි මේක දිගු දුර පරිවහන ක්‍රමයක්. දිගු දුර පරිවහන ක්‍රමයක්. පැහැදිලිද? ඉතින් හරිම සරලයි, අමාරු නෑ. හරිම ලේසි දරුවෝ ඔලුවට දාගන්න මේ කොටස් ටික. පැහැදිලිද? ඔන්න අක්‍රීය පරිවහන ක්‍රම ගැනයි අපි 33 වෙනි ප්‍රශ්නෙන් කතා කළේ. අපි 34 වෙනි ප්‍රශ්නයට යමු. ඔන්න දරුවෝ 34 වෙනි ප්‍රශ්නෙටත් අපි ආවා. ටිකක් ලොකු උත්තරයක් ලියන්න තියෙන ප්‍රශ්නයක් නේද? සහජීවන ආකාර සැකෙවින් විස්තර කරන්න. දැන් මෙහෙමයි. සහජීවන ආකාරය ගැන අපිට 4 වන පාඩමේ ශාකාකාරය සහ ක්‍රියාකාරීත්වය තුලක් තියෙනවා. ආයි 5 වන පාඩමේ පෝෂණය තුලක් තියෙනවා. ඉතින් පොදු අදහසක් තමයි මම ලියන්න හදන්නේ මේ ප්‍රශ්නේ පිළිතුර සඳහා. හරි? අපිට එතකොට දෙපැත්තෙන්ම කරුණු කාරණා එකතු කරලා ලියන්නත් පුළුවන් මේ ප්‍රශ්නෙට. පැහැදිලිද? ඒකයි පොදුවේ අපි ලියමු කියන්නේ. දැන් සහජීවනය කියන්නේම මොකද්ද? එකිනෙකට වෙනස් විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන්නා වූ පරිසර සම්බන්ධතාවය, පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවයක් කියලා අපිට කියන්න පුළුවන් මේ සහජීවනය. එකිනෙකට වෙනස් ජීව විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන පරිසර සම්බන්ධතාවය තමයි සහජීවනය කියන්නේ. මේ සහජීවනයේ ආකාර 3කට බෙදන්න පුළුවන්. අන්‍යෝන්‍ය ආධාරය, සහභෝජීත්වය නැත්නම් සහභෝජීතාවය සහ පරපෝෂීතාවය කියලා ආකාර 3කට බෙදන්න පුළුවන්. ඒ ආකාර 3 පිළිබඳව තමයි අපි මේ ප්‍රශ්නය තුලදී විස්තරාත්මකව කතා කරන්නේ. හරි? ඉතින් මේක ආරම්භ කරන්න අපිට සහජීවනය හඳුන්වන්න පුළුවන්. හරි? අපි හඳුන්වමු බලන්න. සහජීවනය යනු එකිනෙකට වෙනස් ජීව විශේෂ
දෙකකට අයත් ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන පරිසර සබඳතාවයයි. සහජීවනය කියන්නේ එකිනෙකට වෙනස් ජීව විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන පරිසර සබඳතාවයේ දරුවෝ. මෙය ආකාර තුනකි. මෙය ආකාර තුනකි. එනම් අන්‍යෝන්‍යාධාරය, පරපෝෂීතාවය හා සහභෝජීතාවයයි. නැත්තම් සහභෝජීත්වය කියන්නත් පුළුවන් මේකට. පැහැදිලි? එතකොට අන්‍යෝන්‍යාධාරය, පරපෝෂීතාවය, සහභෝජීතාවය නැත්තම් සහභෝජීත්වය කියලා මේ ආකාර තුන අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි මේ පිළිතුර ගොඩනගන්න ඕනේ මේ එක එක ආකාරය ගැන වෙන වෙනම ගැලපෙන සුදුසු උදාහරණ සහිතව තමයි ලියන්න ඕනේ. එහෙනම් අපි පටන් ගමුකෝ අන්‍යෝන්‍යාධාරයෙන්නේ. අන්‍යෝන්‍යාධාරය. අන්‍යෝන්‍යාධාරය. දරුවනේ මේ සම්බන්ධතාවයේදී මේ සම්බන්ධතාවයට සහභාගී වෙන ජීව විශේෂ දෙකේම ඉන්න ජීවීන් දෙන්නටම වාසියක්, ලාභයක්, ප්‍රයෝජනයක් තමයි ඉෂ්ට වෙන්නේ. කාටවත් පාඩුවක්, හානියක්, අවාසියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් හරි හොඳ සම්බන්ධතාවයක්. මෙයාගෙන් අපි ගමුකෝ AB කියලා. A ගෙන් B ට වාසියක් වෙනවා, B ගෙන් A ට වාසියක් වෙනවා. දෙන්නාටම උදව් කරගනිමින් ජීවත් වෙනවා. අන්‍යෝන්‍යාධාරය එකිනෙකාට ආධාර කරගනිමින්නේ ජීවත් වෙනවා. ඉතින් මේවා ශාක ලෝකයේදී අපිට මොකද්ද ලැබෙන හොඳම උදාහරණේ? ඔයාලට මතකද දරුවනේ රනිල ශාක? රනිල ශාකවල මූල ගැටිතිවල වාසය කරන නේද රයිසෝබියම් කියලා බැක්ටීරියාවෙක්. එතකොට රයිසෝබියම් නයිට්‍රජන් තිර කරනවා. නයිට්‍රජන් තිර කරලා මුලට වායුගෝලයේ නයිට්‍රජන් ලබා ගන්න බැහැනේ ශාකයට. ඉතින් ඒක ඇමෝනියම් බවට පත් කරලා දෙනවා මුලට. අන්න ශාකයට උදව්වක් කරනවා. නයිට්‍රජන් වායුමය N2 වායුමය නයිට්‍රජන් ඇමෝනියම් බවට පත් කරලා පසට ලබා දෙනවා. ඒ කියන්නේ මුලට ලබා දෙනවා. මුලෙන් මොකද කරන්නේ? මුලෙන් කරන්නේ මූල ගැටිති වලින් කරන්නේ රයිසෝබියම්ට වාසස්ථාන දෙනවා. රයිසෝබියම්ට කණ්ඩ බොණ්ඩ අවශ්‍ය පෝෂණය දෙනවා. ඒ දේවල් තමයි තියෙන්නේ. ඔන්න හොඳම උදාහරණයක්. හරි. ඕකම දකින්න පුළුවන් ඇනබීනා සයිකැඩයාරු. ඒ කියන්නේ සයනොබැක්ටීරියාවෙක්. එයා සීකස් වල කොරල් හැඩති මුලත් එක්ක තමයි මේ අන්‍යෝන්‍යාධාරී සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ඒ වගේම ඇනබීනා ඇසොල්ලා. ඇනබීනා ඇසොල්ලේ කවුද? ඇසොල්ලා කියන ජලජ පර්ණාංගයේ සමග සහජීවීව ඉන්නවා ඇනබීනා ඇසොල්ලේ කියන සයනොබැක්ටීරියාව. මේ වගේ උදාහරණ ගොඩක් තියෙනවා. පැහැදිලිද? හරි. අන්‍යෝන්‍යාධාරය. ජීව විශේෂ දෙකටම වාසි සැලසෙන සහජීවී සබඳතාවයකි. ජීව විශේෂ දෙකටම වාසි සැලසෙන සහජීවී සබඳතාවයක්. රනිල ශාකවල මූල ගැටිතිවල වාසය කරන රයිසෝබියම් බලන්න. රනිල ශාකවල මූල ගැටිතිවල වාසය කරන රයිසෝබියම්. එයා විද්‍යාත්මක නමක් ගණනාමයක් යටින් ඉරක් අඳින්න ඕනේ. රනිල ශාකවල මූල ගැටිතිවල වාසය කරන රයිසෝබියම් හා රනිල ශාකය අතර සම්බන්ධය නිදසුන් වේ. නිදසුන් වේ. හරි. ඔන්න අන්‍යෝන්‍යාධාරයට නිදසුණක්. රනිල ශාකවල මූල ගැටිතිවල වාසය කරන රයිසෝබියම් සහ රයිසෝබියම් කියන්නේ බැක්ටීරියාවක් සහ ඒ රනිල ශාක අතර තියෙන මේ බැඳීම සම්බන්ධය ඒක අන්‍යෝන්‍යාධාරයට හොඳම නිදසුණක් විදිහට අපිට සලකන්න පුළුවන්. පැහැදිලිද? හොඳම නිදසුණක්. දැන් ඒ වගේම දරුවෝ
අන්‍යෝන්‍ය ආධාරයට සත්තුන්ගේ පැත්තෙනුත් උදාහරණ තියෙනවා. දැන් වේයගේ අන්ත්‍රයේ වාසය කරනවා සෙලියුලෝස් ජීරක ශුද්‍ර ජීවියෙක්. ට්‍රයිකොනිම්පා කියලා එයාට කියන්නේ. එතකොට එයා සහ වේය අතර තියෙන සම්බන්ධය ඒකත් අන්‍යෝන්‍ය ආධාරයක්. වේය නිසා ට්‍රයිකොනිම්පට ඒ කියන්නේ සෙලියුලෝස් ජීරක ශුද්‍ර ජීවියට වාසස්ථාන පෝෂණය ලැබෙනවා. ඒ ජීවිය නිසා වේයට ලැබෙන වාසිය තමයි වේයා අනුභව කරන සෙලියුලෝස් ඉතා පහසුවෙන් ජීර්ණයට ලක් කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකත් අපිට ලියන්න පුළුවන්. වේයා සහ වේයාගේ අන්ත්‍රයේ වාසය කරන ශුද්‍ර ජීවියා කවුද? සෙලියුලෝස් ජීරක. නිකන් ශුද්ධ ජීවියෙක් නෙමෙයි. සෙලියුලෝස් ජීරක ශුද්ධ ජීවියා නිදසුනකි. ඔක තමයි අන්‍යෝන්‍ය ආධාරයට නිදසුන්. ඉතින් අපිට තව දෙන්නෙක් ගැන කතා කරන්න තියෙන ක්‍රියාවලි දෙකක්. අපි යමු පරපෝෂීතාවයට බලන්න. පරපෝෂීතාවය. දරුවනේ මෙතනදී ධාරකයා ලෙස හැඳින්වෙන එක් ජීව විශේෂයකට සෑම විටම අවාසියකුත් පරපෝෂිතයා ලෙස සැලකෙන අනෙක් ජීව විශේෂයට සෑම විටම වාසියකුත් සැලසෙන සම්බන්ධතාවයක් තමයි මේ තියෙන්නේ. එක පාර්ශවයකට වාසියක් අනිත් පාර්ශවයට අනිවාර්යෙන් හානියක් පාඩුවක් වෙනවා. දැන් ශාක වලින් මේකට හොඳ උදාහරණයක් තමයි අපි අහලා තියෙනවා මොනවද? අර්ධ පරපෝෂී ශාක, පූර්ණ පරපෝෂී ශාක. පූර්ණ පරපෝෂී ශාක කියන්නේ මේ කස්කුට අගමුල නැති වැල්. අර්ධ පරපෝෂී ශාක කියන්නේ පිරිල ශාක, ලොරැන්තස් කියලා කියන්නේ. ඒතර මේවා ධාරක ශාකයත් එක්ක තමයි මේ පරපෝෂී සම්බන්ධතා දක්වන්නේ. දැන් ඒක සත්තුන්ට ආවොත් එහෙම මිනිසාගේ රුධිරේ උරා බොන මදුරුවෙක් අන්න එතන තියෙන පරපෝෂී සම්බන්ධයක්. මදුරුවා අපෙන් පෝෂණය ලබා ගන්නවා. හැබැයි අපිට ඩෙන්ගු, චිකන්ගුන්යා, මැලේරියා, බරව වගේ රෝග ලබා දෙනවා. ඉතින් අපිට හානියක් වෙන්නේ. එයාට වාසියක් වෙනවා මදුරුවට. පැහැදිලිද? හරි. ඉතින් ඒ වගේ උදාහරණ අපිට සලකන්නත් පුළුවන් මේ ප්‍රශ්නේදී. පරපෝෂිතයා ලෙස හැඳින්වෙන එක් ජීවියෙකුට සෑම විටම වාසියක්ද ධාරකයා ලෙස හැඳින්වෙන අනෙක් ජීවියාට සෑම විටම හානියක්ද සිදුවන සම්බන්ධතාවයකි. ධාරක ශාකය හා පූර්ණ පරපෝෂී කස්කුටා ශාකය අතර සම්බන්ධය මෙන්ම මිනිසාගේ රුධිරය උරා බොන මදුරුවා අතර සම්බන්ධය නිදසුන් වේ. අපිට ඊළඟට යන්න පුළුවන් සහභෝජීත්වය නැත්නම් සහභෝජීතාවය. මොකද දරුවෝ මේ සහභෝජීතාවය කියන්නේ? එක විශේෂයකට සෑම විටම වාසියක් සැලසෙනවා. හැබැයි අනික් විශේෂයට දරුවනේ වාසියකුත් නැහැ. හැබැයි හානියකුත් නැහැ. මුකුත් නැහැ. කිසිදු බලපෑමක් නැහැ.
එක පාර්ශවයකට වාසියක් අනිත් පාර්ශවයට වාසියකුත් නැහැ හැබැයි හානියකුත් නැහැ. ඒ වගේ සම්බන්ධයකට අපි කියන්නේ සහභෝජීත්වය. දැන් හොඳම උදාහරණය තමයි ධාරක ශාකයක් සමග බැඳිලා ඉන්න මොනවද? අපි ඕකිඩ් අපි නැත්තම් උඩවැඩියා කියලා කියන්නේ මොනවද? ඒවට කියන්නේ අපිශාකනේ. අපිශාක. ධාරක ශාකය සහ අපිශාකය අතර තියෙන මේ වගේ සහභෝජීත්වයක්. ඒකට හේතුව ධාරක ශාකයෙන් කිසිම දෙයක් ගන්නෙ නැහැ අපිශාකය. ජලයේ khනිජ ලවණ ගන්නෙත් නැහැ, පෝෂක ගන්නෙත් නැහැ. එක දෙයක් ගන්නවා. මොකද්ද? සන්ධාරණ ශක්තිය ලබා ගන්නවා. ධාරක ශාකය නිසා අපිශාකයට සන්ධාරණයක් ලැබෙනවා. හැබැයි අපිශාකය නිසා ධාරක ශාකයට කිසිම බලපෑමක් නැහැ. හානියකුත් නැහැ, වාසියකුත් නැහැ, මුකුත් නැහැ. අන්න උදාහරණයක් ගන්න පුළුවන්. හරිනේ? යම් විශේෂ දෙකක ජීවීන් අතරින් එක් විශේෂයක ජීවියෙකුට වාසියක්ද අනෙක් විශේෂයේ ජීවියාට කිසිදු බලපෑමක් ඇති නොවන සබඳතාවය සහ පෝජීතාවයයි. ධාරක ශාකයක් හා අපිශාකයක් අතර වූ සබඳතාවය මීට නිදසුන් වේ. ඒ වගේම දරුවෝ සත්වයින්ට අදාළවත් උදාහරණ ගන්න පුළුවන්. මේ තල්මසාට සවිවී සිටින බිලියනය අපිට ගන්න පුළුවන් උදාහරණයක්. ඒ වගේම ගවයා සහ කොකා අතරත් තියෙනවා සහභෝජී සම්බන්ධයක්. තල්මසාගේ දේහයට සවිවී ඇති බිලියනය මෙන්ම ගවයා සහ කොකා සහභෝජීත්වය නැත්නම් සහභෝජීතාවය පෙන්වයි. සහභෝජීතාවය පෙන්වයි. පැහැදිලිද? එහෙමනම් දරුවෝ අපිට දැන් පුළුවන් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. බලන්න දරුවෝ 35 වෙනි ප්‍රශ්නේ. මාංශ භක්ෂක ශාක නැත්නම් අපි සාමාන්‍ය විවහාරයේදී කියනවා කෘමි භක්ෂක ශාක කියලානේ. ඒව ගැන පොඩි විස්තරයක් කරන්න තියෙන්නේ. දැන් මාංශ භක්ෂක ශාක වුණාට මේ අය පැහැදිලිවම ප්‍රභාසංශ්ලේෂී ජීවීන්. හැබැයි නයිට්‍රජන් සහ khනිජ ඌන පසේ තමයි මේ අය වර්ධනය වෙන්නේ. එතකොට පසෙන් මේ අයට නයිට්‍රජන් සහ khනිජ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අයට පුළුවන් විවිධ උගුල් යාන්ත්‍රණ භාවිතා කරලා කෘමීන්ව අල්ලගෙන ග්‍රහණය කරලා ඔවුන්ව ජීර්ණය කරලා, يعني මරණයට පත් කරලා ඔවුන්ව ජීර්ණය කරලා ඒ ජීර්ණ අන්තඵල වලින් Tamanට අවශ්‍ය නයිට්‍රජන් සහ khනිජ මේ අය සපය ගන්නවා. ඒක තමයි මේගොල්ලන්ගේ යාන්ත්‍රණය. ඒක ගැන තමයි අපි මේ පිළිතුරෙන් ගොඩනගන්න හදන්නේ. ලියමු. මේ ශාක ප්‍රභාසංශ්ලේෂීන් වේ. නයිට්‍රජන් හා khනිජ ඌන පසෙහි වර්ධනය වේ. තම නයිට්‍රජන් හා khනිජ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා
සපුරා ගැනීම සඳහා කෘමීන් ග්‍රහණය කර මරණයට පත්කර ජීර්ණය කර ජීර්ණ අන්තඵල වලින් තම පෝෂක ලබා ගනී. ඔන්න ඕක තමයි වෙන්නේ. අපිට උදාහරණ ශාක ගණ තුනක් නම් කරන්න පුළුවන්. ඩ්‍රොසෙරා, නෙපෙන්තස් සහ යුට්‍රිකියුලාරියා. විද්‍යාත්මක නම් ඩ්‍රොසෙරා, නෙපෙන්තස් යුට්‍රිකියුලේරියා නිදසුන් වේ. එහෙමනම් ආදරණීය දරුවනේ 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ 6 වන පරිච්ඡේදයේ සමගින් තමයි ඔබ මේ එකතු වුනේ. අපි 35 වෙනි ප්‍රශ්නෙත් එක්ක 6 වන පරිච්ඡේදයේ සාකච්ඡා කිරීම අවසන් කරනවා. හැබැයි තාම අපේ ප්‍රශ්න පත්‍රය ඉවර නැහැ. ඒ නිසා අපි 7 වන පරිච්ඡේදයෙන් තවත් ප්‍රශ්න කීපයක්ම කතා කරලා ඔබේ දැනුම ශක්තිමත් කරන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් 7 වෙනි පරිච්ඡේදයෙන් නැවත මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ දවසක්.